ධ්‍යාන කරව ධ්‍යාන වඩන්න කියලා. ප්‍රථම ධ්‍යාන සමවදින්න එහෙම කියලා තියෙද්දි කොහොමද කරන්න කියලා නේද? ඒක කොහොමද මේ ප්‍රායෝගික මේ ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්නේ? ධ්‍යාන කියන ඒවා ඉතින් ධ්‍යාන කියන්නේ මේ හිත ඔස්සේ බලන ක්‍රමයක් ගැන. ඉතින් අදහස් කරලා කියන්නේ නැතුව මේ භාවනාවක් ගැන නෙමෙයි. ඒක මේ ධ්‍යාන කියලා කියන්නේ දැන් ධ්‍යාපන. ඒ කියන්නේ දැන් ඒ වගේ දැන් ඒක මේ ඉස්සරහට ගිය තමයි අධ්‍යාපන කියන එක ආවේ. ධ්‍යාපන. ධ්‍යාන. හිත දියුණු කරව. එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානය ඒ ඔස්සේ අනේක ගෙහින එතකොට එහෙම නැතුව මේ ධ්‍යාන වඩනවා කියන එකේදී මේ ලෞකික නිමිත්තක් ගන්න වෙනවා. එතකොට ඒක ලෞකික නෙවෙයිද? ඔය ඒක තමයි ඒක ලෞකික නිමිත්තක් ගන්න වෙනවනේ. දැන් ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසානං ඡායතන, විඥානං ඡායතන, නේව සංඥා, නා සංඥායතන කියලා මේවා. මේ ලෞකික ධ්‍යාන. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ ඔය ධ්‍යාන ස්වභාවයට පත් වෙන එක තියෙනවා. ඒ හිතකට මේ මිදිලා තවත් හිතකට මාරු වෙන ක්‍රමයක්. හිත අතහැරෙන ක්‍රමයක් ඒක. ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා එහෙම සමාධි ක්‍රමයක් තියෙනවා. ඒක එන්නවන සම්මා දිට්ඨියත් එක්ක තියෙන එක. ඒක ධ්‍යාන වඩව කියලා කියන්නේ යන්නේ එතන. එනතු භාවනා කිරිලක් ගැන නෙවෙයි. ඒකයි. ඒක තමයි අතට මාර්ගයේ මොකද අඟුලිමාල පටාචාර රාවල ඔය ධ්‍යාන භාවනා වැඩි අය නෙමෙයි. ඒකයි. ඒතකොට ලෞකික එහෙම වැඩෙනකොට කොහොමද ඒක සිතුවිල්ලකින් සිතුවිල්ලකට මාරු වෙන එකක් නෙවෙයිද? නෑ ඒකකින් අතරින් කරන්නේ ඒගොල්ලෝ මේ හිත තැම්පත් වෙන එකක් කරන්නේ. විතක්ක විචාර සවිතක්ක විචාරම් පීති සුඛම් ප්‍රතිපදාන කියලා ඔය දෙන්නපත් වෙන එක. එතන ඒක සූර්ණ වෙලා වගේ සහල්ුවක් දැනෙනවා කයට. පීති ප්‍රමෝදයක් දැනෙනවා. ඉතින් ඒක ඔස්සේ රැවටෙනවා මෙතන නිවනේ කියලා. ඒ කියන්නේ අරමුණක් කරන්නේ අරමුණ ඔස්සේ ගිහින් අරමුණක් ඔස්සේ පෑයන්නේ ධ්‍යානයක් වඩන්න කියලා ගත්තට පස්සේ. දැන් මෙතන මේ සම්මාදිට්ඨි මාර්ගයක් වෙන්නේ නෑනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට කොහොමවත් ගලපන්න බෑ. අනිත්‍යයි කියලා දැක්කොත් එතකොට ධ්‍යානෙ වඩනකොට මේක අනිත්‍යයි කියලා දැක්කොත් ධ්‍යානෙ වඩා ගන්න බැරි වෙනවනේ. දැන් නිත්‍යයි කියලානේ සංඥාවක් ගන්න වෙලා තියෙන ධ්‍යාන වඩන්න එතකොට ඉතින්. ආත්ම සංඥාවක් තියාගෙන ආත්ම සංඥාව තුළ වැඩෙනවා. අනාත්ම වෙන්නේ නැහැ ඒක. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගන්න බෑ. ඒකෙතන නිත්‍යයි සුඛයි ආත්මයි කියලා වගේ. ඒවා ඍෂිවරු යෝගීන් කරන වැඩ. ඒවා මේ බුද්ධ ශාසනයේ තියෙනව නෙවෙයි. බුද්ධ ශාසනයේ බුදුජානන් වහන්සේ ආනාපාන සති භාවනා ක්‍රමය ඒ කාලේ ධම්ම පැවතගෙන එන සමත භාවනා ක්‍රමයක්. ඉතින් බුදුජානන් වහන්සේ මොකද්ද කරේ? මේක ඔස්සේ කයේ තියෙන අවිද්‍යාව නැති කරගන්න කාය සංස්කාර නිරුද්ධ වෙන විදිය දැක ගන්න තමයි මේ ආනාපාන පබ්බෙදී දීලා තියෙන්නේ. එහෙම නැත්නම් සමාධියකට යන්න කියන එක නෙමෙයි. ඒකෙන් සමාධියක් ඇති වෙනවා. ඒක ඒ විදියට බලනකොට. නමුත් ඒක ඒ සමාධිය තුලින් දකින්නේ කාය සංස්කාර නිරුද්ධ වෙන විදිය. කාය සංස්කාර කාය සකස් වෙලා තියෙන්නේ මේ හුස්ම රැල්ල එතකොට ඒක දිහා බලාගෙන ඉන්නකොට මේ කාය සංස්කාර ඇති වෙනවා. කාය සංස්කාර ඇති වෙන තරම නැති වෙනවා. ඒක සිවුම්ම දකින්න පුළුවන්. අන්න ඒකේ අවිද්‍යාව දුරු කරගන්න තමයි මේ ආනාපාන සති පබ්බේ බව දීලා තියෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන නැතිව ඒකයි. එහෙම නැතුව දැන් ආලාරකාරාම උද්දකරාම සුත්ත
අසිත කාලදී වෙනවැනි තවුසෝ මේ විදිහට ලෞකික ධ්‍යාන භාවනා කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ හිත කය දෙක ඔය කියන්නේ tempat භාවයට සමාධිමත් භාවයට පත් වෙලා තිබ්බා. ඒක භවයක් බවට පත් වුණා. ඇත්තට සමාධිය කියලා කියන්නේ භවයක්. ඒක හරි භයානක තැනක්. ඒතර හිර වෙන තැනක්. ඒතර ඒ කියන්නේ කාමය ඉක්මවාගේ සැපයක් තියෙන අති උත්කර්ෂවත්. ඒ කියන්නේ එතෙන්ටපත් වුණාට පස්සේ කෙනෙක් එක්ක කතා කරන්නවත් කැමති නැහැ. ඒකත් මතයක් වෙනවා. එතනත් අර කියන විතක්ක විචාර සංසිඳනවා. දැන් ඇත්තටම කියනවා ප්‍රථම ධානයේට ලෞකික ප්‍රථම ධානයේටවත් පත් නොවිච්ච කෙනෙක් මම නම් හිතන්නේ පත් වෙලා ඉන්නේ ඇති කියලා කවුරුවත්. ලෞකික ප්‍රථම ධානයේටවත් පත් වෙලා ඇති කියලා. ඒකේ තරම්ම සමාධියක් ඇතිව තියෙනවා. ලෞකික ප්‍රථම ධානයේට පත් වෙච්ච කෙනාට. ඒක රැවටිලා වුණාට නමුත් ඒක වඩන්න සෑහෙන ඉති දෙයක් කරන්න වෙනවා. පීති සුඛ ඒකාග්‍රතා. ඒක සැපයක් දැනෙනවා. කය කුළුණු රොදක් වගේ එතනක් දැනෙන්න ගන්නවා. ඔය කියන කර. ප්‍රථම ධානය. ඔය ප්‍රථම ධානයේ ස්වභාවය තමයි මම මේ කිව්වේ. මොකද මම එකක් දැකපු නිසා. මම ඒ කාලේදී භාවනා කරන ඔස්සේ ගියා. ඒකයි. ඉල්ලි වෙලා දවසයි දෙකයි එතනින් මම අනිත් පැත්තට හැරිලා ඒක නවත්තලා දැම්මා. මොකද මගේ ගමන ඒක නෙවෙයි නිසා. ඒක කය සිවුම් වෙනවා. උඩට යන්න ගන්නවා. සිවුම් ශබ්ද පවා ඇහෙන්න ගන්නවා. කැලපොත්තේ බීම ගියත් ඇහෙන්න තරම් මේ ගැඹුරු සමාධියක් විතර. හැබැයි වෙනස් වෙනවා ඒක. වෙනස් වෙනවා. ඒ සමාධිය ඉන්න තාක්කල් දැන් නිශ්චල වෙන්න පුළුවන්. සමාධියෙන් අයින් වුණාම ඒක වඩලා දැන් ප්‍රථම ධානයේ, ද්විතිය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේට සමවැදිලා ඉවර වෙලා ඒක තුල එයා කිදා වහිනවා. කිදා වහිනවා කියන්නේ ඒක චිත්ත වශීතාවයට වගේ පත් කරගෙන ඒක තුලින් ඔය යම් අය ප්‍රතිහාරයේ ක්‍රියාවල් කරනවා. ඒ වගේ දේවල් කරන්න දේව ගන්නවා. මොකද ඔය කියන ක්‍රමය ඔය කියන භාවනාව දේවදත්ත හාමුදුරුවන්ට පිළිතලා තිබ්බා. ඒක. දේවදත්ත හාමුදුරුවන්ට ඔය කියන චතුර්ථ ධානය දක්වා සම්මෙදිට පුළුවන් හැකියාවක් තිබ්බා. ඒකෙන් තමයි අජාසත් රජුව මේ පැහැදගත්තේ. පැහැදුනේ. මුල් කාලේදී. ඒක. මොකද දේවදත්ත ඕකේ සඳහන් වෙලා තියෙනවා නාග වේශයක් මවාගෙන ඇවිල්ලා අජාසත් රජුව බය කරා කියලා. ඉතින් අජාසත් රජුව මාලිගාවේ උණුමහන්තලේ ඉන්නකොට සිරියාංග බඩාවේ විශාල නාගෙක් ඇවිල්ලා ඉවර වෙලා මේ වට කරගත්ත ඇඳ වටේ. ඊට පස්සේ කෝ බයද මම මේ දේවදත්ත කිව්වා. දේවදත්ත හාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේ තමයි පැහැදුනේ. පැහැදිලා දෙන්නත් එක්ක එකතු වෙලා තාත්තා මරන්න ප්‍රයත්න කරා. අනේ ඒ ලෞකික ධානය ඒ වගේ දේවල් කරත් හැකියි. කරන්න පුළුවන්. අනුන්ගේ හිත දකින්න පුළුවන්. විද්‍යාපතිහාරේ පාන්න පුළුවන්. දර බුදුහාමුදුරන් කාලේ හිටියේ විශේෂරේ එයා තුවාය සාලුව එල්ලලා ඉවර වෙලා ඒක දිගේ යන්නේ. නමුත් ඕවා මේ නිවනට අදාළ දේවල් නෙවෙයි. තව ඒ වගේ ධානය අඩපු කෙනෙක් තාපසයා ගඟෙන් එතරම් ඔය ඒක තමයි මම කිව්වේ. ඒ සාලුව එල්ලලා ඉවර වෙලා සාලුව දිගේ ගියා එයා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ කාලේ පුතජන නිසා අහනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙච්චර දෙයක් මේ බුදු වෙලත් ඔබ වහන්සේට බැරි දරක් කරගන්න කියනවා. අපිට ලැජ්ජාවක් නෑ අර තව කිව්වා. ඉතින් කියනවා ආනන්ද ඔය මිනිහා ඕක ලබා ගන්න අවුරුදු ගාණක් උත්සාහ කරේ කිව්වා. ඒ කියන්නේ තොටිය එනකන් හිටියා යාගුත් ගිහිල්ලා තොටියකින් ඇහුවා මේ යාගුතට මේ යන්න කීයක් ගන්නවද කියලා පිටියයි කිව්වා ඒ කාලේදී. 50 රුපියලක් හරි කියමුද එහා ගොඩට යන්න. ඉතින් අර පොඩි දෙයක් අර ලබා ගන්න අච්චර මහන්සි වෙලා තියෙනවා.
ඒක තුල එයා ඉතින් කිදා බහලා ඉන්නේ. ඒකෙන් අයින් වෙන කැමති නෑ කාටවත්. කවුරු. ඒකට පත් කරන්න පස්සේ. ඒක වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ නිර්වාණ මාර්ගය ඒක නෙමෙයි. ඒක නෙමෙයි. නිර්වාණ මාර්ගය ඒ පැත්තෙන් නිවනට ගව ගානක් දුර. මොකද මේ කියන සමාධිය කියන එක සම්මා දිට්ඨියත් එක්ක තියෙන සමාධිය. ඒක හරි අපිට හරි පැහැදිලිනේ. ඒකට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වාචා, සම්මා සති, සම්මා සමාධිය. අන්තිමටම තියෙනවා. මාර්ගය පටන් ගන්න. අන්තිමටම මේ සමාධිය දාලා තියෙනවා. සම්මා දිට්ඨිය පටන් ගන්නකොට සමාධිය සම්මා සමාධිය. ඒකයි. ඉතින් ඒක නිසා කය දැනෙන ඔය කය රහත් වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් මිනිස්සු තෙන්ට රැවටිලා ඔතන ඇලෙනවා. අද කාලේ පුරක් සම්මත සමාජයේ ගොඩාක් අය සමාධි භාවනාවට රැවටිලා එතනින් ගැලවෙන්න ඩයෝපොදුනයි කියයි, තුන්වෙනි අත පහළුණයි කියයි, හත්වෙනි ඉන්ද්‍රිය පහළුණයි කියයි. ඔය එක නම් වලින් මේගොල්ලොත් ඒක භාවිතා කරගෙන යනවා ඉතින්. මේක ලබන්න බෑ. ගත හැකියි මෙලෙන්න. ඒක මේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලා මේ විදියට මේ සංඥා ජාලාවෙන් ඉවත් වෙලා මේ විඥාණයෙන් ඉවත් වුණාට පස්සේ ඒක ලැබෙන සමාධියක්. ඒක මේ ඒක බලෙන් ලබන එකක් නෙවෙයි. ඒක බලෙන් ලබා ගන්න බෑ කාටවත්. ඒක බලෙන් ලබා ගන්න බෑ. ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද අනිත් ඉතින් ත්‍රිවිධ පුණ්‍යක් කියා. ත්‍රිවිධ පුණ්‍යක් කියා කියන්නේ දාන සීල භාවනා කියන එක. ඉතින් යම් දේවල් ත්‍රිපිටකයටත් මේ මෑත කාලේ එකතු වෙලා තියෙනවා. ඒවත් අපි දැක්ක ඒ තැන්වල අහු වෙනවා. ඒ වගේ එකයි මේක පොත්වල ලියන්නත් එපා කියලා කිව්වේ බාහන ක්‍රමයට ගෙනාවේ. මොකද බාහන ක්‍රමයට ගෙනාවට පස්සේ ඒ මුස්තිය ඒ විදිහට කියවෙන එකක් ඒක තියෙන පොතේ ලියුවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සත්‍ය පොතේ ලියන්න නමුත් ත්‍රිපිටකයේ ධ්‍යාන කරන්න කියලා තිබ්බ ඒක මේ හරි විදිහට ගත්තොත් ඒක ඇත්තක් තියෙනවා. සම්මා දිට්ඨිය. දැන් මෙහෙම එකාතකට මම කිව්වොත් මේ හතර ප්‍රථම ධානයේ සෝතාපන්න, දෙවෙනි ධානයේ සකදාගාමි, තුන්වෙනි ධානයේ අනාගාමි, හතරවෙනි ධානයේ මේ චතුර්ථ ධානයේ මේක රහත් කියලා ගත්තොත්. එහෙම හරි. නමුත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අහු වෙනවා එතකොට හොඳට. නමුත් ගොඩාක් අයට වරදින්නේ අතරනේ එතන අනිත් එක කිසිම කතාවක් ඕනේ නැහනේ. මේකේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, මේ සංසාර දුකෙන් අත මිදීම, උපත මරණය දෙකෙන් නිදහස් වීම, මේ ඉපදින මැන්න සංසාරින් ඉවත් වීම. ඔච්චරයිනේ පණිවිඩේ බුද්ධ වචනේ තියෙන්නේ. ධම්මචක්කප්පවත්තන දේශනාව මෙච්චර ඇහෙන රටේ ජාතිපි ජරාපි ව්‍යාධිපි මරණම්පි දුක්ඛ. මේ පීහි අපීහි සංපයෝගෝ දුකයි ටික ඇහිච්ච කෙනා දැන් වෙන භාවනාව ඔස්සේ යයිද මං අහන්නේ. මොකනම් බුද්ධ ශාසනයේ අලුත. ඒතර බුද්ධ ශාසනයේ නාමයෙන් අර කියන දේවල් කිසි දෙයක් එයාට අවශ්‍ය නැහැ. ඒකයි. එහෙනම් මුලින් ඉඳන්ම අගට යනකම්ම මේ කියන දුක නැති කරන ප්‍රතිපදාව, දුකට හේතුව මෙන්න මේ ටික චතුරාර්ය සත්‍ය ධර්මය, මේ අනිත්‍ය දුක්ඛ අනාත්මකයේ ත්‍රිලක්ෂණය මේකයි. ඒකේ හින්දු ක්‍රමෝසේ එක අය එක දේවල් හදලා කියනවා. ඒකයි කියන්නේ. නමුත් අපිට මේ දේවල් අදාළ නැහැ. සතිපට්ඨානය වරද්දාගත්තොත් මුළු සංසාරයම වරදිනවා. සසරින් ආත්මෙන් මොන්දේ ගන්න ඕනේ. ඒතර භාවනා ක්‍රමවලින් පුළුවන් කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න. මේ කුණ්ඩලිනී කියලා කියන්නේ මොකක්ද ඒක? තුන්වෙනි ඇස කියනවා. හරිද? ඒ තුන්වෙනි ඇස පහළ වීම පැත්තකින් තියන්න, කුණ්ඩලිනී පැත්තකින් තියන්න. ඔක්කොම ওই වචන ටික පැත්තකින් තියන්න. තීලිකර වෙලා මේ චතුරාර්ය සත්‍ය වැඩ පිළිවෙල මේ දුක නැති කරන ප්‍රතිපදාව ගැන විතරක් හිතන්න. දැන් සුනීත සෝපාක
එතකොට විශාකාව පටාචාර අඟුලිමාල ඔය එකක් කරපු කට්ටිය නෙවෙයි. අපිට වෙන්න ඕන අපි දැන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මිනිස්සු මේ ඇත්තටම කියවනම් මොකුත්ම නැහැ කියලා කිව්වොත් ඉතින් කවුරුත් මේ කරන්න ලෑස්ති වෙන්නේ නැහැ නේ. මොකුත් හම්බ වෙන දෙයක්වත් නැහැ මේකේ. අපිට ඇත්තටම හම්බ වෙන දෙයක් නැහැ තමයි. අපි සසර දුක නැති කරගන්නයි මේ ආවේ. දැන් මම තේරුම් ගත්තේ ඒක තමයි. මම තේරුම් ගත්තේ මේ මොන දෙයක්වත් ලැබෙන හැම දෙයක්ම අතහැරින්න නම් තියෙන්නේ. එක තැනකවත් මට මේ ගමනේ හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හැම දෙයකටම ගහ යන්න ඕන අන්තිමට වෙනකම්. ඒක. අනික අවංකව මාර්කට් වඩනවා නම් ඒකට වරදින්න දෙයක් නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා තමයි හැම එකක්ම කළා හැම මිනිස්සයම බලාපොරොත්තු වෙන්නේ. නිවන් දකින්න කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා. මේ දුක හට ගැනීමට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. මේ දේ ගැන කියවෙන්නේ නැත්තම් මොන භාවනාවක් ගැන කියනවා නම් මේ දේවල් මෙහෙම දැයිලවත් නැත්තම් මේක ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ නෙන්න බෑ. මොකද අපි ඔය පාරේ ගිහිල්ලා අපි ඒකේ වැඩ ගත්තා. අපිට සසර මේ සංඝ සම්පූර්ණයෙන්ම අපි ඒ ගමන අවසන් කරා. ඒකයි. කොයි පාරේ ගිහින්? නේ? ඔය කියන පාරේ ගිහිල්ලා. සම්මාදිට්ඨි මාර්ගය. ඒකට අපිට පොත ගැනවත් ඕනේ නැහැ. කිසිම සැකයක් ඕනන්නේ නැහැ. පොතේ තියෙන ටිකත් හරි ගැලපෙනවා. මාර්ගඵල පිළිවෙලත් ගැලපෙනවා. මේ පැවිදි ගැන කියපු කතාවත් ගැලපෙනවා. හැම දෙයක්ම අපිට ගැලපිලා ඉවරයි. ඒකයි. දැන් මෙච්චර කාලයක් ඇහුවේ ඒවම් මේ සුතං ඒකත් සම්යම් භගවා කියලා මා විසින් මෙසේ අසන ලදී. මේ කියන්නේ ආනන්ද හාමුදුරන්ගේ පණිවිඩේ. දැන් අපිට එහෙම කියන්න ඕනේ මා විසින් දකින ලදී. අසන ලදී නෙමෙයි. අන්න ඒකයි. දැන් මේකේ ප්‍රතිඵලයක් නැත්තම් ඉතින් මම මෙච්චර දේවල් මේ අවබෝධ කරගත්ත කෙනෙක්. එහෙනම් මටත් බැරි ඉතින් යන්න ඔය භාවනා ක්‍රමෝස්සේ. අනික බුදුහාමරක ආලාරකාර උද්දවරම් පුත්ත. සගතවසන් කියන්නේ භාවනා නුතුරිම තලයට ගියානේ. ඒකයි ඒගොල්ලෝ ගාවට ගියා බෝසතාණන් වහන්සේ. ගිහිලි වල ඇහුවනේ අටවිදි භව මේ සමාපත්තිය දක්වා එච්චරයි ඒගොල්ලෝ දන්නේ. අපි දන්න නිවන ඔච්චරයි කිව්වා. ඊට පස්සේ බැලුවා මේක නෙමෙයි මං අහන්නේ. ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ මේක කාගෙන්වත් අහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම විසින්ම මේක හොයාගත යුතුයි කියලා බැලුවා. අනිත් එක කාගේවත් දිහා බලාගෙන ඉඳලා එහෙම සමාධියක් වැඩිනව නම් ඔය කියන එක බුදුහාමුදුරුවෝ වක්කලීට තමයි දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද වක්කලී තමයි බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහින්ම ඒ කාලේ බණ අහන්න වාඩි වෙනවා කියන්නේ. නමුත් වක්කලීට මොකද්ද කිව්වේ? කින්තේ විනා පූතිකායන වක්කලී වහාම අයින් වෙන්න මෙතනින්. මගේ මේ ශරීරය දිහා බලාගෙන ඉඳලා ඇති වැඩක් නැහැ. ඒ බුද්ධ ශරීරය. මගේ කුණුකය දෙස බලන්න කරා. එතකොට මේ කොහෙවත් ඉන්න කෙනෙකුගේ මේ කය දිහා ඔළුව දිහා ඉඟක් දිහා බැලුවේ කියලා එහෙම වෙන්නේ නැහැ. ඊට වැඩි හොඳ මේ ගහ දිහා බලාගෙන ඉන්න එක. අනික කෙනෙක්ගෙන් කෙනෙක්ට තව ශක්ති සම්ප්‍රේෂණය කරන්න. ඒ කියන්නේ එහෙම බෑ. එහෙම කරන්න බෑ. එහෙම නැති බුදුහාමුදුරුවෝ එහෙම නැති බුදුහාමුදුරුවෝ පැය කරන්න ඉස්සෙල්ලම මේක තමගේ හිතේ තියෙන ප්‍රශ්නයක් නේ. බාහිර ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැති මේ කාටත් ඕක පුළුවන් නේ. දේසි මේ වැඩේ. හරි ෂෝක් එහෙම නැති. නිකන් දකින කතරේ පස්ස දෙයක් කියනවා. මොකද ආපුදියා බලන්නේ නෝ රෙන්දම නේද? ඔව්. උදේ කරන්නේ අදික පියා කරන්නේ. ඔව් අත් දෙක අල්ලගෙන කකුල් දෙක අල්ලගෙන නල්ලට අත් තියාගෙන ඉන්න පුළුවන්. ඉලි බලගන්න ඉන්න. පියනවා. ඉතින් මේ මහා මේ අපරාධයක් ඔය ඒ පැත්තට යන අයට වෙන්නේ අන්තිමට. දැන් සද්ධාත්ම පරම දුර්ලභයි. මේ අවස්ථාව මගහැර ගන්නවා කියනවා. එතකොට සද්ධාත්ම පරම දුර්ලභව වෙන්න විදියක් නැද්ද? සුලභයි කියන්නේ. ඕනේ කාගාර ඔළුව දිහා බලන් ඉඳන් දුර්ලභ වෙන්නේ. ඒක ඕනම කරත් ඒක.
යාර එක එක ධර්මයේ වේශයෙන් ඇහෙන දේවල් වලට මිනිස්සු උතන රැවටෙනවා ගිහින් වැඩක් තියෙන්නේ. අනිත් ඒ කය නිවන් දකින්නේ නැහැ මේකේ. ඒ එතන කට්ටිය රැවටිලා ඉන්නේ කයට දැනෙන ඒවා ටිකටනේ. ඒක ආයෙත් මොකද දැනෙන්නේ? කොහොමද දැන් මම මේ ලෝකේ කාමයේ මේ පුතජන සත්‍යය කාමයේ ඒගොල්ලන්ට දැනෙන නිසානේ ඒගොල්ලෝ ගිහි ගෙදර ඉන්නේ තාම කසාද බඳින්නේ මොකටේ ගෑණියෙක් ගන්න මොකටේ ඒ කාම ලෝකේ බුදුහාමුදුරේ දේශනා කරන මේ කාමයේ තුල මාන්නේ සත්‍තාවකාලික සැපයක් නැත්තම් මිනිස්සු මේකට යන්නේ නැහැ කියනවා. සැපයක් තියෙනවා ඇත්තටම. නමුත් ඊටත් වැඩි සැපයක් අරගෙන තියෙනවා. ඔය ධ්‍යාන භාවනා තුලින් සමත භාවනා තුලින්. එතකොට ඒක කඩන්න බෑ කිසි කෙනෙකුට ලේසියෙන්. ඒකයි අර අසිත තාපසතුමා එදා මේ මහ බෝසතාණන් වහන්සේ දැක්කට පස්සේ අසිත තාපසතුමාට එකපාරට hina ගියා. අසිත තාපසතුමා දිනු කරගත්ත ඥාණයෙන් එයා බැලුවා මෙයා ඇත්තටම අනාගතේ බුදු වෙනවාද කියලා. බුදු වෙනවා කියන එක එයා දැකලා hina වුණා. ඊට පස්සේ දෙවෙනි වතාවේ එයා ඇඬුවා. එයා ඇඬුවේ මොකද? එයා බුදු වෙනකොට එයා ගිහිල්ලා ඉවර වෙලා අර බ්‍රහ්ම ලෝකෙකට එතන පදිච්චියට යනවා අය. පොඩිම ගිහුවද. මෙයා බුදු වෙනකොට මෙයා මරණයටපත් වෙලා ගිහිල්ලා මේ අර සමාධි භාවනාව යටට අරගන්න බෑ ඒ කියන්නේ. ඒක කුඩු ගැහුවා වගේ බැහැියක් වගේ. එතකොට ඒ තාපසතුමාගේ දැනගෙන හිටියද? ඔව් ඉතින්. දැනගෙන බෑ අතාරින්න නෑ. අතාරින්න බෑ ඒක. එයා දැනගෙන හරින්න ඕනේ. දැනගිට වැඩක් නැහැ. දැනගියට වැඩක් නෑනේ අතාරගන්න බෑනේ. ඉතින් බෑ තාම ඉතින් කොච්චර ඒක හිතට ගත්තත් කොච්චර කිව්වත් ඒක අතාරගන්න බෑ. ඒකයි වැඩි තියෙන්නේ. ඒක හැබැයි දැන් කුඩු ගහපු මිනිස්සයාට කුඩු පැකට් එකට නැතුව බෑනේ. ඒ වගේම තමයි කුඩු ගැහුවේ නැත්තම් ආපහු ඒ උලන්න ගන්නවා. ඒ වගේම තමයි අර කරන්නේ. උඩ පා වෙන්න ගන්නවා කය දැනෙන්නේ නැතුව යනවා සියුම් වෙනවා ආලෝකමත් වෙනවා පේන්න ගන්නවා එළියෙදි ඉහළ අභ්‍යවකාශය ඇවිදිනවා වගේ තේරෙනවා එක එක විදියයි කියන තර මාර සැපයක් තියෙනවා ඒක සත්‍ය නෙවෙයි නෑ විතර තමයි නිවන ගියර උඩරවටුනේ ඒකයි අර අසිත තවස තාම ඉන්නවා ඒ වගේ ධ්‍යානෙට බුද්ධාන්තර හිත තියෙනවා මෙතන ප්‍රකට නෑ ඒකයි වෙලා තියෙන්නේ හිත අයින් වෙලා නෙමෙයි වෙලා තියෙන්නේ හිත තියෙනවා ප්‍රකට නෑ ඒ කියන්නේ නිද්‍රාවකටපත් වෙලා වගේ දැන් මිනිස්සේ ගැඹුරු නිින්දකට වැටුණාට පස්සේ මිනිස්යාට හිත නැතුව නෙමෙයිනේ ඒ කියන්නේ හිත හට ගැනීම නතර වෙලා නෑනේ ඒ කියන්නේ හිත තියෙනවා හිත හට ගැනීම නතර වෙලා කුටිම කිව්වොත් මේ නිදාගෙන වගේ අන්න ඒ වගේ ස්වභාවයක් එතන නිවන වෙන්නේ නිවන කියන එක හොඳටම මේ කාටවත් වැරදින්නේ නැහැ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය අච්චර අහලා තියෙනවා නම් කටපාඩම්නේ කාට හරි. ජාතිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, පංචඋපාදානස්කන්ධ දුක්ඛෝ. ඔන්නෝකින් නිදහස් වෙන්න ඕනේ. ඕක තමයි සසර ගමන නවත්වන්නේ කියන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සම්පූර්ණයෙන්ම කපලා අයින් කරන්න වෙනවා. ඒ ඉතින් භාවනාවක් ගන්නකොට අනිත්‍යයි කියලා දැක්කොත් ඒ භාවනාව කරන්න බෑ නේද? විතර බලන්න නිකන්. අනිත් හේතුඵල ධර්ම ගැලපෙන්නේ නැහැ. පරිසම්පාදය ගැලපෙන්නේ. දැන් ඉතින් අර කාගේරි ඔළුව දිහා බලාගෙන හිටියත් එතකොට අනිත්‍යයි කියලා බලන්න වෙන්නේ නැහැ. ඔළුව දිහාම බලාගෙන ඉඳගෙන ඉඳි. ඒ ඔළුව දිහාම බලාගෙන ඉන්නකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩන්න බෑනේ එන්නේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩා ඔළුව දිහා බලාගෙන ඉන්නකොට මේ කොහොමද අර කලින්නේ? ඒක නෙවෙයි. මොකද පටාචාරාව අර මේ නිර්වතින් පැමිණි අවස්ථාවේ දුවගෙන සියල්ල අහිමි වෙලා. මේ බුදුහාමුදුරුවෝ වාඩි වෙන්න පටාචාරාව මගේ දිහා බලා ගන්න මේ භාවනාව පොඩ්ඩක් කරලා බලන්න. කියලා කිව්වේ නැහැ. ධර්මයේ දේශනා කරේ. බණ අසා සෝවාන් විය. බණ අසා සෝවාන්. හැමතැනම තියෙන්නේ ඒකයි. භාවනා කළ සෝවාන් නැහැ කියලා කොහෙවත් නැහැ. එතකොට වචන දෙක
වචන දෙක වලත් කියලා තමයි හුඟ දෙනෙක් තියෙන්නේ විතර. ඒක. එදා භාවිතා කර වචනේ ඒකට ධානය කියන එක. ධ්‍යාපනය. ඕකනේ දැන් ඔය මුඛ පරම්පරාවෙන් ආවනම් ඕක වෙන්නේ නැහැ නේ දැන්. එදා තිබිච්ච වචනයක් අද ඒ කියන්නේ ත්‍රිපිටකේ ලිව්වා කියමු. ලියලා ඉවර වෙලා අද ඒ වචනය භාවිතා වෙන්නේ නැහැ. අද ඒ වචනේ තේරුම වෙන විදිහකට ගන්න පුළුවන්. ඒකයි ලියන්න එපයි කියලා කිව්වේ. අනිත් එක දැන් ඕක කරාට පස්සේ දැන් බලන්න මේ මහාන වෙන්න ඉඳපු අය සිවුරු මේ මහාන වෙන්නේ නැහැ. ගිහි ගෙදරට යනවා. මේ සිවුරු ඇඳපු කට්ටිය ආපහු සිවුරු ගලවන් යනවා. මේක ඉතින් මේ බුදුව දහමක් නේද ඒක. ඉස්සරුනේ ඒක අනිත් පැත්ත. ගිහි ගෙදර හිටිය අය පැවිදි වෙන්න ආවා. බණ ඇහුවට පස්සේ. දැන් ඒක අනිත් පැත්ත වෙනවා. එතකොටවත් තේරෙන්නේ නැද්ද? මෙතන උලක් වෙලා තියෙනවා කියන එක. දැන් ඔය භාවනා ක්‍රමයේ කරාට පස්සේ මේගොල්ලන්ට ගිහි ගෙවල් වල ගිහිල්ලා ඉන්න පුළුවන්, කසාද වදින්න පුළුවන්. ධර්මවල හදාගෙන ඉන්න පුළුවන්. හරි ෂෝක් ඒක. මේ යෝජනා කරා. ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. ඒකයි. එතකොට සිවුරු පෙරවන් ඉන්න අයට බනින්නත් පුළුවන්. දාන දෙන්න එපා, මෙහෙම කරන්න එපා. කාටවත් කිසි දෙයක් දෙන්න එපා. ඔව් ඉතින් දැන් ඒකනේ දැන් ඒගොල්ලෝ කරන්නේ ඒක තමයි ඇත්තටම. කුසල නැහැ, පින් නැහැ, පවුල. ඔව්. එහෙම හිතාගන්න. එහෙම හිතාගෙන ඒව කරනවා. ඔය එතකොට යා කියනවලු මට වතුර ගුලක්වත් ඕනේ නැහැ කියලා කාගෙන්ම. දැන් මේ කියන එක ඇතුළේම මූ ඉල්ලනවා කියන එක අපිට තේරෙනවා. දැන් මිනිස්සු පහදිනෝනේ. මිනිස්සු කාට ඉස්සෙල්ලම පහදින්න කවුරු ආයි ආමුදුරු කෙනෙක් සෙරෙප්පු දෙකක් නැතුව මේ කටු ඇණි පාරේ යනවා නම් ඒ ආමුදුරුවන්ට වඳිනවා කියන්නේ පෙල්ලි වඳිනවා. ඇයි අතහැරලා කියලා. අන්න ඒක. ඊළඟට දෙන්න ගන්න. ඔව්. අනුකම්පාවෙන් දෙන්න. අනුකම්පාවෙන් දෙන්න. ඊළඟට දුන්නාම අර ඉස්සරේ දෙනකොට අරයාගේ තිබ්බ රහත් ඵලයක් තිබුණා ඒක ඔක්කොම වෙනස් වෙනවා. මට වෙච්ච එකක් මං කියන්නම්. මම ගිය පාර ඕස්ට්‍රේලියාවේ 2017 ගියාට පස්සේ ගිහිල්ලා එහෙ මාසෙකමාරක් දේශනා කරමින් ගියා. ඊට පස්සේ එක්තරා හාමුදුරුවෝ කොහොම හරි ගිහිල්ලා භාවනා වැඩසටහනක් කරන්න. ඒතර පිරිස ඉඳලා නැහැ කොහොම හරි. පිරිස 40ක් වගේ පොඩි ප්‍රමාණයක් ඉඳලා තියෙන්නේ. ඉතින් පමණක් අය කියලා තියෙනවා අන්නදා මහමුදුරුවෝ ආවා අපිට කියන්න ඕන ටික ඔක්කොම කියලා ගියා කියලා. ඔන්න ඒ වගේ වැඩ වෙනවා සිද්ධ වෙනවා. කාටවත් මේවා මේ දෙන්න බෑ. අපිට වුණත් කවුරුහම රහත් කරන්න බෑ. මාර්ගයට එක්ක යන්න බෑ. අපිට පෙන්වන්න පුළුවන් මේ මාර්ගය පිළිබඳ විස්තරේ විතරයි. මේ සසර දුක එයාට තේරෙන්නේ නැත්නම් ඒ ටික කියලා දෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරෙන්න අපිට කරන්න බෑ කාටවත්. තමා විසින් කරගත යුතුයි ඒක. තමා විසින්. ඒක බලන්න මේ අනාගතයේ මේ ලොකු විනාශයක් තමයි මේ කරන්න හදන්නේ මේගොල්ලෝ. ඒක තමනුන් නැතිලා හිතයට කුණු ගොඩවල් දිදී යනවා. ඒකයි වෙන්නේ. එතකොට සතිපට්ඨාන සූත්‍රය නිකන්වත් අහලවත් නැද්ද දන්නේ මේ යනකොට එනකොට සිය පවත්තන විදිය කායානුපස්සන මේ සතිපට්ඨානේ වඩන විදිය හැමතැනක් ගැනම විස්තර කරලා තියෙනවා. ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. උදේව ඥාණයෙන් තොරව නිවන් දකින්න බෑ. ඒ උදේව දකින්න ආකාරය වෙනස් වෙනවා. බාහිර රූපය බලන්න. අනිත් එක දැන් ඔතන ආත්ම මේ අනාත්මයි කියලා කියන්න බෑනේ. අනාත්ම නෑ. ඔව් ආත්ම විරෝධයක් එතකොට. අන්න ඒතර තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් එතන අන්තයකට අහු වෙලා ඉන්නේ. අන්තගාමී. සියුම්ම ඒක කරන කෙනා නොතේරෙන්න පුළුවන්. නමුත් ඒක බාහිර අරමුණක් ඇතුළත මේ පැත්තේ කෙනෙක් ඉඳලා ආත්ම සංඥාව තියාගෙන වෙන්නකොට නොදන්නා වුණාට ඒක සියුම් සමාධියට ගිහිල්ලා ඒකෙන් වෙන්නේ මහා විනාශයක්. ඉතින් වැඩි තියෙන්නේ તો ලේබලේ ගහලා තියෙන්නේ මේ බුද්ධ ශාසනය නමට. දැන් ඒ කාලේ නම් ඕවා එහෙම නෙමෙයි ලේබල් ගහලා තිබ්බේ. නිගණ්ඨනාථ පුත්ත වෙනම මේකක් හදාගත්තා. සංජය වෙල්ලට්ටි පුත්ත වෙනම දර්ශනයක් හදාගත්තා.
ඒ කාලේ දක්ෂණ තිබුණේ ඒවා. අද වෙලා තියෙන්නේ මේක එකම මේකක් වගේ පෙන්වන්නේ. බුදුහාඳුරගේ දහම. ඔව් එකම ධර්මයක් විදියට පෙන්නලා ඉවර වෙලා ඕකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුළෙන්ම විනාශ කරනවා කිව්වේ ඕකනේ බුදුහාඳුර සද්දර්ව ප්‍රතිරූපක සූත්‍රය. අත්තරන් වගේම. ඒකනේ. අත්තරන් වගේම. දැන් ලංකාවේ ගත්තොත් යම් හාමුදුරුවෝ පවා එහෙමනේ වෙන්නේ. ඒ කියන්නේ මෙයා සිවුරත් පෙරෝගෙන මේ බුදුහාමුදුරුවන්ගේ සිවුරත් පෙරෝගෙන මෙතන බුදුහාමුදුරුවන් දෙන වදාළේ. ඒකත් පෙරෝගෙන ඒ වේසෙයින්ම වෙනත් ධර්මයක් තමයි පතුරවන්නේ එතකොට. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ මේ ත්‍රිපිටකයේ තියෙනවානේ අනාගාමී වෙන්නේ නැතුව කෙනෙක්ට ධර්මයේ දේශනා කරන්න එපා කියලා. නෑ එහෙම නෑ මේ අනාගාමී උනත් අනාගාමී වෙච්ච ගිහියෙක් පවා ඒ සම්මත හාමුදුරුවන්ට වන්දනා කරලා අවසර අරගෙන දේශනා කරනවා. නෑ මම කියන්නේ අර සාමාන්‍ය ඒ වගේ මාර්ගඵලයක් නැතුව තව කෙනෙක්ට ධර්මයේ කියලා දෙන එක නේ. නෑ එහෙම කියලා දෙන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් ඉතින් මේ නිවන් දකින්න මාර්ගය ගැන නිවන් දකින්න මාර්ගය දන්නේ හරියට දන්නේ ඒක මාර්ගඵල ලබුගෙනනේ පාර ගියපු කෙනෙක් නේ. ඔව්. ඒකනේ. එහෙම නැත්නම් පොතේ තියෙන කතාව තමයි ඉතින් විස්තර කරන්න වෙන්නේ. කවුරුවත් නිවන් දැක්ක විදිය කාගේවත් කතාවක් බණ කතාවක් තමයි විස්තර කරන්න වෙන්නේ. ඔය ඒකේ මාර්ගඵල ඔව් ලබන්නේ. මේක මේ මාර්ගය පිළිබඳව මාර්ගයේ යනකොට සලකුණු පිළිබඳව ඒව දන්නේ මාර්ගයේ ගියපු කෙනා. ඒකයි. එහෙම නැත්නම් එයා දන්නේ නැහැ ඒක. එයාට පුළුවන් වෙන්නේ අර පොතේ තියෙන එක කටපාඩම් කරගෙන කියන්න විතරයි. ඒ නිසා වෙන්නත් එහෙම කියලා දෙන්න. ඔද දුරු කරන්නේ ඒකනේ හෙට උදේට බණක් තියනවා නම් අතර හුරු වෙනවා හුරු වෙලා ওই ගාථාව පවා තියෙනවා හමුදුරන්ට මතක නැති ඒවා. ඒවල් වටාත් එහා පැත්තේ ලියලා පොඩි කොලයක් ගහලා තියෙනවා. ඒක පේන්නේ නැහැ කාටවත්. ඒක මෙහෙම අල්ලගෙන අර ගාථාව කියවනවා. ඒකයි. ඥානපති. ඊට පස්සේ ඕක අහලා තමයි යන්නේ කාලයක් තිස්සේ අහලා. අන්න ඒ වගේ. ඒතකොට මේ කියන එක එහෙම එකක් නෙමෙයි. මේක අවබෝධ වෙච්ච කෙනාට. ඒ කෙනා කිසිම දෙයක් දන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාව වෙනකන් දන්නේ නැහැ කිසිම දෙයක්. ඒක මතකෙන් කියන දෙයක්වත් නෙමෙයි. ඒක පෙර සූදානම්කින් කියන දෙයක්වත් නෙමෙයි. ඒක කියවෙන දෙයක් අවශ්‍ය කෙනාට. ඒකයි. එයාට බණ පොත් ඕනේ නැහැ. එයා ඇවිදින බණ පොත. ඒකයි. එහෙම භාවනාවක් කළා මනසින් ඉවත් වෙන්න බෑනේ. වෙන බාහිර ශක්තියක් ප්‍රයෝග කරගෙන මනසින් ඉවත් වෙන්න බෑනේ. එහෙම ඉවත් කරනවා නම් මේ එහෙම ක්‍රමයක් නැහැ. නෑනේ ප්‍රධාන අරමුණ හරියට වැදිලා නැති එක නෙමෙයි වෙලා තියෙන්නේ මෙතන. ඒකනේ. නැත්තම් ඊට පස්සේ මේ හරියට ඒ යන පාර අහගත්තට පස්සේ අවිගතට හඬුන්නේ මේකයි තියෙන්නේ. ආපහු භාවනා කරන හොයන්න දෙයක් නෑ. එයාගේ භාවනාව තමයි හැම මොහොතක්ම. අතට ඉරියව් වෙන්නේ. මොකද බලන්න පැහැදිලිව මම ඊයේ කොහෙද දේශනාවෙත් කිව්වා මේ ත්‍රිපිටකේ පැහැදිලිවම තියෙනවා ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි සෝතාපන්න කෙනා සෝතාපන්න වෙන්න කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? ඒකත් මේ ආනන්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් මේ විදිහට දකින්න ඕනේ. ඒ විදිහට දැකලා යම් දවසක සෝතාපන්න වුණොත් ඒක නම් මොකද්ද කරන්න ඕනේ? ඒත් ඒ විදිය. එන බුදුහාමුදුරුවෝ කියන්නේ බෑ මේ කාගේ කය දිහා බලාගෙන ඉඳලා. නැත්නම් මගේ කය දිහා බලන් ඉන්නේ. එහෙම නැත්නම් සපත භාවනාවක් කරන්න කියන. බුදු කෙනෙක් ලෝකෙට කියන ඉදක් කියව එක. පද තුන අපුරට කතාවක් කියන්නේ. නිත්‍ය දුක්ඛ අනාත්ම මේ සත්‍යපාපසකරණං කුසලස්ස උපසම්පදා. ඒක දැන් අර ධ්‍යාපන කියන මාර්ගයට ගත්තොත් හිතේ කුසලයේ හිත වඩව. අන්දදානි වික්‍රේ වූ අය ධම්මා සංකාර අප්‍රමාදේන සම්පාදේත. මානින් සියලු සංස්කාරක ධර්මයන් අනිත්‍යයි වහවහ කුසල වඩා සසරින් ඈතර වෙන්න අද්දී බුද්ධ වචනය. මේ දිනිත්තකට ඒක නැතවන්ද? ඒකයි. මම දන්න ගොඩක් අය ත්‍රිපිටකයේ මුළු ත්‍රිපිටකයම පාඩම්.
ඒනොට නියම දර්ශනය තාම අහු වෙලා නැහැ. මාර්ගඵල ලබන දර්ශනය. එහෙම වෙන්නේ මේ ඒ කට්ටිය මොකක් හරි දැන් ත්‍රිපිටකේ කියුවයි කියලා අපිට මේකේ පෙළ දාලා තියෙන්නේ මේකේ. ත්‍රිපිටකේ කියුවයි කියලා ඒකේ තියෙන ටික කරන්න ගියොත් මේගොල්ලෝ හිතකින් කරන්න යනවා. බලන්න ගියොත් අනිත් ඒ කියලා බලන්න යනවා. බලන තැන කෙනා ඉන්නවා. හැමදාම අර බලන එක නිරුද්ධ වෙන එක දකිනවා. බලන්න ඉන්නවා මේ පැත්තේ. ඔතන වැඩි මේ වේක පැහැදිලි කරන්න කෙනෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය. අනිත් මෙච්චර සරලව එදා ඉඳන් ඒ ධර්මය මේ දැන් මේ කියන දර්ශන ඔක්කොම මම එදත් කියලා තියෙනවා මේ විදිහටම අතීතේ. ඒ කිසි දෙයක් එතකොට ඇහිලා නැහැ නේ ඒගොල්ලන්ගේ. ඒක දේවල් කියන්නේ. මෙහිම එකක් දැන් ගොඩක් දැකලා තියෙනවා. ඒ දේශනාව පස් දිනක් කරුවොත් පස් දිනාට දැනෙන්නේ පස් ආකාරයක. ඔය නිකන් අවබෝධ වෙච්ච එකක් උපමාවකින් පෙන්වන්න කියලා කිව්වොත් පෙන්වන්න බෑ. අර වචන වලින් කියන එකක් විතරයි තියෙන්නේ. ඒකයි. වචන වලින් කියන එකක් විතරයි තියෙන්නේ. ඒක මට දැනෙනවනේ මේ කියනකොට. දැන් බුදුහාමුදුරන් කාලේ මේ යම් කිසි කෙනෙකුට බුදුහාමුදුරුවෝ මේ යම් කිසි දෙයක් දේශනා කළාට පස්සේ ඒ පුද්ගලයා හෝ ඒ භික්ෂුව බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෙටියෙන් වදාළ දේ මට කර්ම කාරණා ඇතුවම අවබෝධ වුණා. ආයෙනම් මහාන එහෙම යන්න දෙන්නේ නැහැ ලීසි. ඔබට තේරිච්ච දේ පෙරලා මට අපව කියන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දන්නවා කියනකොට මෙයා මේ අවබෝධයටපත් වෙලා තමයි ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ සාදුකාර දෙනවා. ඒකයි. දැන් ඔයගොල්ලන්ට බලන්න එහෙම මේ කියන්න හරියටම පුළුවන්ද කියලා තාම මනාව ගැලපෙන විදියට ඒ මුලින්ම නැද්ද අග යහපත් ලෙස යම් කිසි කෙනෙකුට මනාව ගැලපෙන විදියට අර වචන වලින් කියන්න පුළුවන් මේ ආපු කෙනාට පොත් කියවපු කෙනාට ඔය ඉතින් මෙතන මම කියලා කෙනෙක් නැහැනි ඒක එහෙම නැත්නම් කියන්න හිතක් නෙයි අන්නේ කියන්නේ ගුරුවරයා නෑ ඒක වචන වලින් කියන එක. ඒ වචන වලින් කියන දැන් උපමාවක් පෙන්නනකොට යම් කිසි කෙනෙක් දැක්ක දෙයක් මම කියන උපමාවකින් පෙන්නන්න කියලා. ඒක නා එතකොට අර වචන ටිකට වැඩිය පේන උපමාව, ඒ කියන්නේ එයා දකින උපමා දෙය උපමාවකට ගන්න ඕනේ. අන්න ඒ ඔස්සේ එතනින් එහාට අපිට එතකොට තේරෙනවා මෙයා මේ උපමාවත් එක්ක ගැලපෙන විදියට මේක දැකපු කෙනෙකුට විතරයි මේ දර්ශනය සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙකුට විතරයි මෙහෙම කියන්න පුළුවන්. ඒකයි. එහෙම නැති කෙනෙකුට එහෙම කියන්න බෑ. නිකන් වචන ටිකක් හල්නවා විතරයි. ඒක. දැන් එක එක්කෙනා බලන්න මේ මෙතනින් අය තම තමන්ට මෙච්චර කාලයක් දැන් දවස් කීපයක් එක දිගට සාකච්ඡාව කරා. දැන් ඕගොල්ලන්ට දැනෙච්ච දේවල් මේකෙන් මම කියන්නේ මේ දැනුම නෙමෙයි දැනුමට එහාගේ ඒක කල්පනා කරන්න ඕනේ නෑනේ. දැන් අපි කල්පනා කරනවා නම් යමක් ඒක හිතෙන් මතක් කරලා ගන්නවා වගේ එකක් නේ කරන්නේ. එහෙම නැතුව Tamante ප්‍රඥාවෙන් දැකපු දෙයක් නම් ඒක ඕගොල්ලන්ට ඒක කියන්න පුළුවන් වෙන්නේ නැහැ. උපමාවක් කරගෙන හරි කොහොම හරි බලන්න කියන්න බලන්න එක කියලා. මම මෙන්න මේ වගේ එකක් තමයි මම මේ විදියට දැස්සේ කියන්නේ. ඒක කල්පනා කරලා බලලා කියන විදිහට ගැන හදලා තියෙනවා. නෑ ඒක නිකන් මොලේ මම මේක මොනවද කරන්නේ එහෙම නේ. මේක තමයි පස්සේ වැඩිලානේ නේ. ඉතින් කාටද පුළුවන් ඒ කියන්න බලන්නේ තම තමන්ට දැනෙන ස්වභාවය. තමන්ට පුළුවන් විදියට ගොතන්න පුළුවන් උපරිම විදියට. දැන් මට වහන්සේ මේ කියන්නේ මේ දවස් කාමරේ ඉන්න පුතු ඉන්නකොට මොකද දෙයක් දිහා බලගෙන
මොනස්ටේක අපි ආට ගිහින් බලුවා මේ අද ඒ බලපු එකෙන් ඔබට මේ ග්‍රහණය වුණේ එහෙම නැත්නම් අවබෝධ වුණේ එහෙම නැත්නම් සිතේ ඥානයකට හරි මොකද්ද දැනුනේ මේ අපි ගත කරන ජීවිතයට මොකද්ද දැනුනේ මට දැනුනේ ඉතින් මේක කිසිම තීරණයක් නෑ ඒ කියන්නේ මේක ප්‍රේමයට මේක කිසිම තීරණයක් නැහැ කියලා කියන්නේ කොහොමද දැනෙන්නේ රත්නවත් කියලා මේ බොරුවක් නෙමෙයි දෙන්නේ මට කියලා ini kan memang beratnya pokok දැනෙනවා මොකද තේරෙන්නේ ඒක පස්සේ මේ කරන්නේ මම කියන්නේ එච්චර ඔය ගියාගේ හැටියට යතිනේ ඊදවස් කීකේ විතර කාලයක් අහලා නැහනේ තවම නයි දෙකෙච්චද කියන්නේ එච්චර කියන්නේ ආයෙ කිරි කියන්න බලන්න මම කාර්යයක් කරනවා මම කන්නාඩි ළඟට ඉඳලා මගේ මූණ කේක විදියට අද කරලා බලනවා මම නාකියකට මොනවද වේද මගේ දැක්කේ සීල මහනවා මොනවද වේද ඒක මොකද්ද මේ වෙනස කියලා බලන්න ඒක හිතනවා බලන්න ඉතින් යන්නකොට බලන්න කටේ ඉඳි දාලා පාවතල බලනවා එහෙනම් තව එකක් මම කියන්න අද ඉඳන් බලන්න ඒක මේ අතහැරලා වෙන එකක් කරන්නේ තේරෙනවද ඒ කටාද කරලා බැලුවයි කියන එක වැඩක් වෙන්නේ නැහැ ඔය නිකන් මම බැලුවා ඔය එහෙම නේ මෙහෙම කරන්නේ තේරෙනවද දැන් ඔබට උදේ නැගිට්ටට පස්සේ අපි හිතමු බල්ලා පේනවා කියලා බල්ලානේ පේන්නේ ඉස්සෙල්ලම බල්ලා හැන්තරම ඉන්නවනේ අන්න බල්ලා ගන්න රූපේ එතකොට බල්ලා පේනකොට ඔබට දැනෙන්නේ මොකද්ද දැන් ඒකට මම තව උදාහරණයක් කියන්න කණ්ණාඩියම කරන එක හොඳේ දැන් කණ්ණාඩියේ බිත්තියද ඔබ එල්ලලා තියෙන බිත්තියනේ ඔබ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා එබෙන්නේ හොඳට අහගන්න කණ්ණාඩිය ගාවට ගිහිල්ලා එබෙන්නේ ඔබේ මූණ කණ්ණාඩිය තියෙනවයි කියලා හිතාගෙනද නෑනේ නෑ ඒක ඔබ දන්නවනේ ඔව් ඒක දන්නවා හරි ඊට පස්සේ ඉබුණට පස්සේ ඔබේ මූණ කණ්ණාඩියෙන් පේනවනේ පේනවා ඒ වෙලාවේ කණ්ණාඩිය තුල මූණක් ඇත්තටම නෑනේ ප්‍රතිබිම්බේනේ වැටලා තියෙන්නේ ඔබ හදිස්සියෙන් හරි පවුඩර් ටිකක් හරි ගාගත්තොත් ගාගන්නේ කණ්ණාඩියේ මූණේ නෙමෙයි තමන්ගේ පැත්තේ මූණේනේ ඊට පස්සේ ආපහු කණ්ණාඩියේ මූණ බලලා කණ්ණාඩියේ බිත්තියේ එල්ලුවට පස්සේ ඒ දැක්ක මූණ කණ්ණාඩියේ තියෙනවයි කියලා ඔබට හිතෙනවද නෑ හිතෙන්නේ නෑනේ නෑ හිතෙන්නේ අන්න ඒ වගේ දැන් අතීතයේ සිද්ධිය මතකද කණ්ණාඩියට වෙන්න ඉස්සර වෙලා මූණ කණ්ණාඩියේ තිබුණේ නෑ ඒක දන්නවනේ ප්‍රඥාවෙන් දන්නවා ඊට පස්සේ කණ්ණාඩිය ගාවට ඉබුණට පස්සේ කණ්ණාඩියේ රූපයක් තියෙනවද ඇත්තටම නෑනේ ඔබේ පැත්තේ මූණේ පවුඩර් ගාගන්නේ ඔබ ඒ වෙලාවේ ප්‍රතිබිම්බයනේ ඇහැට පේන්නේ ඊට පස්සේ ආපහු මූණ බලාගෙන කණ්ණාඩිය බිත්තිය එල්ලුවට පස්සේ ඉතුරු නැතුවම මූණ ඉවත් වෙනවා ප්‍රතිබිම්බය ඉවත් වෙනවා ඒ වගේ මූණ ඉවත් වෙනවා ප්‍රතිබිම්බය ඉවත් වෙනවා ඒ වගේ කණ්ණාඩිය මූණ බලලා ආපහු බිත්තිය එල්ලුවට පස්සේ කණ්ණාඩිය වැඳිලා නෑ නේද මූණ ආපහු එහෙනම් අර අතීතයයි අනාගතයයි දෙක ඔබට ඔන්න ඔය විදිහට බලන්න පුළුවන්ද එතකොට ඔබට උදේට පාඩය හම්බ වෙනව නේද ඇස් ඉදිරි පිටට ඔබේ ඇස් ඉදිරි පිටට ඔය මස් ඇස් දෙක ඉදිරි පිටට පාඩය හම්බ වෙනකොට බල්ලා ඔව් බල්ලා හම්බ වෙනකොට හරි ඔබට ගන්න ඔන්න ඔය උපමාව බල්ලා දකින්නව නේද ඔව් දකින්න ඉස්සර වෙලා අර මං කණ්ණාඩියට එබෙන්න පෙර බල්ලා කණ්ණාඩියේ හිටියද මේ ඔබේ මූණ කණ්ණාඩියේ තිබුණාද ඒ වගේ බල්ලා ගාවට වෙන්න පෙර ඔබේ ඇහැ තුල එහෙම නැත්නම් බාහිර හරි කමන්නේ අපිට පුළුවන් විදියට බලන්න එතකොට අහුවේ මම කියන්තර මේ තිබුණ නෑ නේද
එබෙන වෙලාවේදී අර කණ්ණාඩි විදියට මූණ බලන එක ගන්න. එබිලා ඉවර වෙලා ආපහු ඔබ අහක බලා ගන්නකොට හරි ඇස් දෙක පියාගත්තම හරි අයතනින් අයින් වුණාම හරි ඒ බල්ල දිහා බැලීමෙන් අර කණ්ණාඩියේ මූණ බලලා ආපහු පිටියේ එල්ලුවට පස්සේ කණ්ණාඩියේ මූණ නෑ නේද? අන්න ඒක ගන්න ඒකට. ඒ වගේ බල්ල විතරක් නෙවෙයි මේ ඇහැට පේන ඔක්කොම ලෝකේ ඔය විදිහට ගන්න. ඔබට පේන්න ඉස්සර වෙලා තිබුණා නෙවෙයි. පේනුණාට පස්සේ අර කණ්ණාඩියේ පිටියේ එල්ලුවට පස්සේ ඒක කියන්නේ පේන වෙලාවේ කණ්ණාඩියේ මූණ වැටිච්ච වෙලාව වගේ ගන්න. හරිද? පේන්නේ වර්තමානයේනේ. වර්තමානයේ එතකොට ඔබ කණ්ණාඩියට එබුණත් විතරයි පේන්නේ. ඔව් ඔබ රූපෙට එබුණත් විතරයි නේ පේන්නේ. ඒ වගේ. ඊට පස්සේ බිලයි වෙලා ඔබ ඇස් දෙක පියාගත්තොත් එහෙම නැත්නම් ඇහැ අහකට ගත්තොත් වගේ ගන්න අර කණ්ණාඩිය ආපහු මූණ බලලා බිත්ති එල්ලන අවස්ථාව. තේරුණා කියන්නේ? ඔව්. අන්න ඒ විදිහට ඇහැට පේන ලෝකය මේ භෞතික ලෝකය ඔබේ කය ඉඳන් ඔබේ ඇහැට පේනෝනේ ඔබේ කය. ඔබේ මේකට මේ භෞතික ලෝකෙත් ඔබේ ඇහැට පේනෝනේ. ඒ වගේ මේ ඇහැට පේන සියලුම ලෝකේ ඔන්න ඔය විදිහට බලන්න. ඉබෙන්න පෙර තිබ්බ නෙමෙයි, උගුරට පස්සෙත් තියෙනවා නෙමෙයි, ඉබිලා ඉවර වෙලා ආපහු කණ්ණාඩියේ පිටියේ ඉල්ලුවට පස්සෙත් තියෙනවා නෙමෙයි. ඉතුරු නැතුවම ඒ කියන්නේ අතීතයෙන් ඔබ එතකොට නිදහස්, අනාගතයෙන් නිදහස්, වර්තමානයේත් තියවනම් ඇති වෙලා නැති වෙලා යනවා. වර්තමානයේ තැවරෙන්නේ නැතුව බලනවා නම් බලන්න තියෙන්නේ ඇත්තටම කණ්ණාඩියේ මූණ තියෙනවද නැද්ද? තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. එතකොට ඇහැට පේන ලෝකය මේ භෞතික ලෝකය ඔබේ කය බහතුරියව පරිහරණය කරන විදිය, කනට ඇහෙන ශබ්ද ලෝකය, දිවට දැනෙන ලෝකය, ඔය හැම එකම ඔය විදියට බලන්න කණ්ණාඩියේ විදියට. එතකොට ඔබේ ඇස් දෙක අද ඉන්න කණ්ණාඩියක් වගේ බලන්න කරගන්න. දැන් එතකොට බල්ලා දකින්නකොට ඔබේ ඇස් දෙක කියනවාද මේ මස් ඇස් දෙක කියනවාද මේ බල්ලා කියලා? නෑනේ. හිත නේද? එහෙනම් ඇහි හැදෙන හිත නේද? දැන් ඇහි හිතක් හදන්න පුළුවන් දෝක දැක්කෝ. හිතක් හැදෙයිද? දැන් හිතක් හැදෙන්න නම් අපිට මම දකින්නේ කවුද? බල්ලා. බල්ලා දකින්නේ කවුද? මම කියන්නේ අපි හිතන් ඉන්නේ. එහෙම නැත්නම් ඔබට ඔය ඇහැට පේන ඔය රූපය ඔබේ කියන්නේ ඔබ හිතන් ඉන්නේ. එතකොට ඔබේ කියලා ගන්න පුළුවන්ද වෙන එක? දැන් ඔබ මන් දිහා බලාගෙන හිටියොත් ඔබට මම ඉන්නේ කොයි ඉරියව්වෙන්ද? මම සැතපීලා දැන් ඉන්නේ. දැන් එතකොට ඒක මස් ඇහැද කිව්වේ හිතද? හිත කිව්වේ නේ. දැන් මං කොහොමද ඉන්නේ? ඒක ඇහැද කිව්වේ හිතද? ඇහැ කිව්වේ නෑනේ. එහෙනම් මේක ඇහේවත් රූපේවත් චක්කු විඥානේවත් ප්‍රශ්නයක් නෙවෙයි, විඥානේවත් ප්‍රශ්නයක් නෙවෙයි, හිතේ ප්‍රශ්නයක් නේද? එතකොට ඒක පේන දෙයටයිද? පේන දෙයටයි නම් දැන් ඇහැ කියන්න බෑනේ. වාඩි වෙලා ඉන්නේ කියලා ඔබට. හිතනේ කියන්නේ. ආන්න බලන්න. එහෙනම් හිතක් හැදෙන්නේ කොහේද? ඇහි, කනේ, නාහේ, දිවේ, කයේ, මනසේ. ඔන්න හය පොලේ තමයි හිතක් හැදෙන්නේ. දැන් ඔය හය පොලෙන් අපි ගන්නවා ඇහැයි, කනයි, නාහයි, දිවයි, කයයි කියලා. ඔය දොරවල් පහ. ඔය දොරවල් පහෙන් ගියපු නැති දෙයක් මට කියන්න බලන්න. මේ ලෝකෙ ගියපු නැති දෙයක් නෑනේ. එහෙනම් ගියපු දේවල් ඇත්තද දැන් මෙච්චර කාලයක්? හොඳට බලන්න. දැන් ගියපු දේවල් බොරු කියලා මම ඔප්පු කරලා පෙන්නුවානේ.
මේ ඉරියව් හතර පවත්වන එකත් බොරුවක් නේද? හතර ඉරියව්වෙන් තොරව නිවන් දැක්ක කිව්වේ ආනන්ද හාමුදුරුවෝ නෝකට. ඔබ අහලා ඇති හතර ඉරියව්වෙන් තොරව ආනන්ද හාමුදුරුවෝ මේ පළවෙනි ධර්ම සංගායන වෙලාවේ පුටු 499ක් වාඩි වෙලා. එක පුටුවක් නැතුව මේ ධර්ම සංගායනාව කරන්න බෑ. තාම ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ මොකද්ද කරේ? දැන් ආනන්ද හාමුදුරුවෝ නැතුව මේක කරන්න බෑ. භාණ්ඩාගාරය මෙයා ගාවනේ තියෙන්නේ. ධර්ම භාණ්ඩාගාරික. හැබැයි රහතන් වහන්සේලා විතරයි මෙතන ඉන්න ඕන. ආනන්ද හාමුදුරුවෝ නෑ තාම. ආනන්ද හාමුදුරුවෝ කැණිමඩල පලාගෙන ආවා කියන්නේ රහත් වෙලා. ඇවිල්ලා ඒ පුටුවේ වාඩි වුණා කියන්නේ. සාදුකාර මැද්දේ රහතන් වහන්සේලාගේ. අන්නේ ඊට පස්සේ තමයි මේ ධර්ම සංගායනාව පැවැත්වුවේ. ඒක සිද්ධ වෙන්න නියමිත ධර්මතාවයක් එදා. මොකද බුදුහාමුදුරු පින්නිවම් පානකම් ආනන්ද හාමුදුරු රහත් වෙන්නේ නැහැ. උපස්ථායකනේ. ඒක. බලන්න. එතකොට අන්නේ වගේ ඔබ බලන්න හොඳට. එතකොට ඔබ දැන් මනසෙන් හිතනවා කියලා කියමු 6 වෙනි ඉන්ද්‍රිය. ඒක තේරෙන්න ඕනේ. හිතේ ඒ මනසින් හිතන එක. ඔබ දැන් හිතන්න බුදු මැදුර ගැන. දැන් පේනවද ඔබට? ඒක මනසින් හිතන සිතුවිල්ල නේද? ඒකක් ගියේ කොහෙන්ද? ඒක ඇහෙන් නේද ගියේ? ඇහැ නැමැති දොරෙන් නේද? කන නැමැති දොරෙන් නේද? ලෝකේ වචන එහෙම නැතුව කිසිම දෙයක් නැහැ නේද ඉතුරු වෙච්ච? ඔය දොරවල් පහින් තොරව යම් කිසි දෙයක් ඔබට කියන්න කිව්වොත් ඔබට කියන්න බෑ. ඔය දොරවල් පහින් ගියපුවත ගැන තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒතකොට දොරවල් පහින් ගියපු දේවල් දැන් ඇත්තද? බොරුවන්නේ. මේක එතකොට ඇහි ප්‍රශ්නයක්වත් රූපේ ප්‍රශ්නයක්වත් විඥානයේ ප්‍රශ්නයක් නෙවෙයි හිතේ ප්‍රශ්නයක්. ඔන්න තේරුම් ගන්න. ඉතින් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. දැන් ටික අවුරුදු දෙකක් අද සමාජික මේ හොඳ අදි මේ ෆවුන්ඩේෂන් එකක් කරනවා වගේ දැන් මේ මොහොතේ ඒක හොඳටම තේරුණා. ඒ කියන්නේ මස්සහ කියන්නේ නැහනේ. දැන් මේ කාන්තාවක් මේ පුරුෂයෙක් මේ හාමුදුරු නම මේ කාන්තාවක් කියලා මස්සහ කියනවාද ඔබේ? මස් කන කියනවාද? නෑනේ. මස් කනට ඇහෙන්නේ මොකද්ද? සද්දයක් විතරයි. ඇහැට පේන්නේ මොකද්ද? චිත්‍ර රූපයක් විතරයි, වර්ණ රූපයක් විතරයි. ඒක රූප වාහිනියෙන් පේන රූපේ වගේම නේද? චිත්‍රයක තියෙන රූපයක් වගේමයි ඒක. කණ්ණාඩියක පේන රූපයක් වගේමයි ඒක. ඒකයි. අර ධර්මශාලාවේ ලොකු කණ්ණාඩිය තියලා තියෙන්නේ ඒකට. ඉස්සර මම කණ්ණාඩියෙන් දේශනා කරේ. මතකද? ඔබ දැක්කේ නැද්ද ඒ කණ්ණාඩිය? නිකන්වත් ඇහුවද? ඇයි හඳුන්නේ මේ ලොකු කණ්ණාඩියක් ගෙනල්ලා තියෙන්නේ කියලා? දැන් කණ්ණාඩිය ගාවට ගියාම මම මෙහෙම කතා බහ කට හෙල්ලෙනවා, අත හොල්ලනවා පේන්නේ නැද්ද? ඔබට ඔය ඇස් දෙකින් මේ පේන එකයි මේ පේන එක අතර වෙනසක් තියෙනවද? කණ්ණාඩිය නම් හාමුදුරු කෙනෙක් නැහැ. මෙතන නම් ඇත්තට හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඔබේ ඇහැට හිතද? එහෙනම් ඇහැට පේන රූප දෙකම එකයි නේද? ඔන්න ඔකයි දහම. එහෙනම් මුළු ලෝකයේම දැන් ලෝකයේම තියෙන්නේ කොහෙද? මේ හිත මත නේද? එතකොට අතීතයේ හිත මොකද උනේ? ඉවරයි නේද? අතීතයේ හිත හටගත්තේ ඒවා කොහොම ඉවරයි? අතීතේ. අනාගතේ තාම එන්න පටන් ගත්තේ නෑ. එහෙනම් හිතක් ඇති වෙන්නේ කොයි වෙලාවේද? මේ වර්තමානයේ මේ මොහොතේ. ඒ ඇති වෙන තැන ලෝකය හට ගන්නවා. මොනවාද මේ චිත්තේන නියති ලෝකය. සිත නැමැති ලෝකය හට ගන්නවා. එතකොට මේ සංඥාවල් ඔක්කොම තියෙන කොහෙද? මේ මිරිඟු මේ සංඥා ඔක්කොම බොරුවක් මිරිඟුවක්. මරීචික උපමා සංඥා කියලා කිව්වා. මේ සංඥාව කියන්නේ මිරිඟුවක්. දැන් මිරිඟුව කියන එක දන්නවනේ දැන් තාරපාරක් හරි මොකක් හරි අවුව වැඩි වෙලාවක
අපි ඈත බැලුවට පස්සේ අපිට පේනවා මුවාට පේනවලු මේ වතුර වගේ. ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ වතුර නැහැ. අන්න ඒ වගේ. එතකොට මේ සියලුම සංඥා මිරිඟුවක්. අන්න මරීචික උපමා සංඥා. එතකොට මේ මොහොතේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ හිත නැමැති ලෝකය හට ගන්නවා. හට ගැනීම තුළම නිරුද්ධ වෙනවා. එහෙනම් ලෝකය හටගන්නේ කොයි වෙලාවෙද? මේ මොහොතේ. ඔබ අහලා තියෙනවද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගාථාව. අන්න ඒක මේ කිව්වේ. ධම්මචක්කු මුදපාදී විරතං විරම කොණ්ඩඤ්ඤ දැක්ක කියලා කිව්වේ. උදාන ප්‍රකාශ කළේ. කොණ්ඩඤ්ඤය දැක්ක කියලා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අනිත්‍ය සංඛාර ගන්න. සංඛාර උපාද වේදනා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඒක මල ගෙදර ගහන්න ඕන ගාතාව නෙමෙයි. මේ දැන් වෙන්නේ ඒක. අනිච්චාවච සංඛාර. සංඛාර කියන්නේ මොකද්ද? මේ ඔක්කොම සිතුවිලි මේ සංස්කාරක නෙමෙයි ඔක්කොම මේ මාලිගාවම හැදිලා තියෙන්නේ මේ සංස්කාරක නැමැති ගැටලු වලින්. මේ අන්න හෙල්ලිලා ගියා ඉතින්. සංකම්පි භූකම්පා වුණා. සම්පකම්පි සම්පවේදීති. ධම්මචක්කේ උත්තර අහලා තියෙනවා. මේ නිදහස්ලාවක ධම්මචක්කේ අහලා බලන්න කොහොමද ඒක ලස්සනට මේ ඔක්කොම කියවෙනවා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ දැක්ක දහම. විහාරකේ කියන්නේ මේ පැටි කියනවා. අර ඒ හැමදේම අහන්න වාදේ අහලා තුන දැන් තමයි අවබෝධය ආවේ. දැන් කියන වාග්ය ඔක්කොම අහලා තිබුණා. එතකොට දැන් සුමනාවුන්ට තේරුණාද මේ ඇහැට පේන එක මේ අපි හදාගන්න එකට සම්බන්ධ නැහැ කියලා. නේ? ඒක තේරුණාද හොඳට උඹලා? හිතන දේ ඇහැට පේන එකට දාලානේ දැන් තියෙන්නේ. එතකොට ඇහි හිත ඇත්ත වෙනෝනේ අපිට. දැන් ඔබට මන් දිහා බලනකොට පේන්නේ මේ සතපිලා ඉන්නවනේ. එතකොට හිත කියනෝනේ සතපිලයි කියලා. නේ? ඊට පස්සේ වාඩි වුණාට පස්සේ දැන් කියන වාඩි වුණා කියන. ඒ කියන්නේ ඇහැද හිතද? මස්සය කියන්නේ නැහැ නේද මොකුත් ගැන. හිතම තමයි කියන්නේ. එහෙනම් සැපයි කියන්නේත් ඔය හිත නේද? දුකයි කියන්නේත් ඔය හිත නේද? එතකොට හිතේ ස්වභාවය මොකද්ද? අනිත්‍යද මේ නිට්ටයද? හිත අන්න වෙනස් වීම. අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. දුක නම් ආත්මද අනාත්මද? අනාත්ම. ඔබේ වසඟේ තියාගන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔය මං කිව්ව නේද දැන් අර ඇහි සංඥා ඇහි තියෙන රූප ලෝකය කනේ තියෙන ශ්‍රවණ ලෝකය දිවේ රස ලෝකය කයේ පොට්ටබ්බ ලෝකය මේ කියන දොරවල් පහේ සියලුම සංඥා වලින් නිරුද්ධ වුණු තැන නිරෝධ සංඥා. අන්න දැන් මොකද්ද සමාධිය? අන්නේ ටික නිරුද්ධ වුණාට පස්සේන සමාධිය. අන්න සම්මා දිට්ඨි, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි කියලා අන්තිමටම දාලා තියෙන්නේ සම්මා සති, සම්මා සමාධියනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා ගිහිලි වෙලා මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මෙතෙට යනකොට දැන් මේ සියලු සංඥාවන්ගේ එයා නිරුද්ධ වෙලානේ. එතකොට දැන් සංඥාවක් නැත්තම් විඥානය හටගන්නවා. හටගන්න විදියක් නැහැ නේ. අන්න එතන තමයි සමාධිය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට දැන් ওই ටික කොහොම තියෙද්දි
අපි ඉස්සෙල්ලා සමාධි භාවනාව පටන් ගත්තොත් මොකද වෙන්නේ? වැඩේ හරියයිද? අන්න බුදුහාමුදුරන්ගේ ධර්මයට පයින් ගහලා දැන් භාවනාව කරනවා. මේ මෙලෝදියක් බලන්නේ. ඊට පස්සේ සිතුවිල්ලක් ගන්නවා මොකක් හරි බුද්ධානුස්සතියක් හරි මෛත්‍රියක් හරි මොකක් හරි සිතුවිල්ලක් අරගෙන එක්කෝ මේ පඨවි කසිනියක් ගන්නවා එක්කෝ ආපෝ කසිනියක් ගන්නවා තේජෝ කසිනියක් ගන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙන්නේ ආදී අෂ්ටාංගික මාර්ගය. ගිහිල්ලා ඉන්න එකක් ඒකදී. අරිය අෂ්ටාංගිකෝ මාර්ගය. ඒක දැන් ආපහු බලන්න මේ ඇහැට පේන තැන හිතක් හැදෙනවා. ඒ හිත පෙනෙන එකට සම්බන්ධද? නෑනේ. ඒක මට තේරෙච්ච විදිහට කියන්න. දැන් අර මල් වාසක තියෙනවනේ. මල් වාසක දැන් පස් දෙනෙක් ඉන්නවා පස් ආකාරයක. කෙනෙක්ට කියන්න පුළුවන් ලී මල් වාසය. කෙනෙක් උස මල් වාසය. තව කෙනෙක් ලස්සන මල් වාසය. ලස්සන මල් පොකුර. ඒ එකම පෙනීම තුළ එම සංඥා හතරක්. හරි දැන් මෙයා අපිට නිසා අපි අම්මගේ උපමාව ඊට වැඩි කියන්න. අම්මා උපමාව දෙසි. දැන් අම්මා ඉන්නවා. අම්මා වහන්සේට අම්මා විදියට ඔව් අම්මා කියන එකට මේ රූපේ ගන්නකො. මෙයා ගන්න. මේ ඉන්නේ අම්මා. කියලා හිතා ගන්න. මේ අම්මා. හරි. එතකොට මේ වහන්සේ අම්මා. මෙයාගේ නංගිට අක්කා. එකම රූපේ පේන්නේ. එකම රූපේ පේන්නේ. නංගිට අක්කා වෙනවා. ළමයාට. එතකොට ළමයාට අම්මා. දැන් කී දෙනෙක්? ළමයාට දුව. එතකොට කීයක් එකම රූපෙට කීයක් යනවා? අම්මා වෙනවා, අක්කා වෙනවා, දුව වෙනවා. එකම පෙඩියම. එකම පෙඩියමනේ. දැන් තුන් දෙනාගේම ඇහැට අම්මා කියන ඔය කියන රූපේ පේනවනේ. රූපේ පේනවා. ඔව් එතකොට ඒක ළමයා ගන්නවා අම්මයි කියලා. තාත්තා ගන්නවා නෝනා බිරිඳ කියලා. අක්කා ගන්නවා නංගි කියලා. තේරෙන්නේ? දැන් එතකොට ඒක ඇත්තද? එකම පෙඩීමට එකම රූපයට තුන් දෙනෙක් ඉන්න පුද්ගලයන් තුන් දෙනෙක් ඉතින් පෙනීම ඇත්ත නම් ද තුන් දෙනාම එකම විදියට දකින්න බෑ. යාම එකම විදිහට දකින්නද අනික දැන් ඔයාලට අම්මා අයින් කරගන්න පුළුවන්ද? එතකොට මේ අක්කට නංගි අයින් කරගන්න පුළුවන්ද? මෙයාගේ මහත්තයාට බිරිඳ අයින් කරගන්න පුළුවන්ද? එකම රූපෙන් තුනක් අයින් කරන්න පුළුවන්ද? සංඥාවල් එතකොට ඒ සංඥා ටික ඔක්කොම බොරු වෙනවනේ. ඒක හැදෙන පිට ටික. එතකොට දැන් ඔය කියන මිනිස්සයා මැරුණා. ඔය ළමයා දන්නේ කොහොමද? අම්මා මැරිලා ළමයාට. තාත්තට කවුද මැරිලා තියෙන්නේ? බිරිඳ. අක්කට නංගි මැරිලා. බලන්නකො. ඒතොර සංඥා ටිකෙමුත් ඉවත් වෙනවා මේ සිත් ටිකෙමුත් ඉවත් වෙනවා. ඒතොර බලන්න. ඒතොර ඇත්තටම බාහිර අම්මා කියලා කියනවා අක්කා කියලා කියනවා. නංගි කියලා කියනවා. ඒතොර අපි හදාගෙන දුවල තියෙන දුරු ලෝකයක් කියලා. එතකොට දැන් මේ කන බොන ආහාරයෙන් හැදිච්ච අපි බත් පාන් කව්පි මුං ඇට කාලා හැදිච්ච ලේ මස් සම්මස් නහර ඇට මිදුළු වකුගඩු අක්මාව කියන මේ කොටස් ටිකෙන් හැදිච්ච කොටිම කිව්වොත් තේරෙනවත් දන්නේ සතර මහා ධාතු ආල්දීරෝනේ සතර මහා ධාතු රූපයන්නේ. එතකොට ගහේ තියෙන්නේ සතර මහා ධාතුනේ. කිහෙල් ගහක් ගත්තා සතර මහා ධාතු. මේ බිත්ති ගත්තත් මේ සතර මහා ධාතු. ඔයත් සතර මහා ධාතු. රූපය. එතකොට ඒ සතර මහා භූත රූපය ඔතන තියලා ළමයාට කියනවා අම්මා ගන්න අතට කියලා. පුළුවන්ද? තාත්තට කියනවා බිරිඳ ළඟට ගන්න සතර මහා ධාතු රූපේ කියලා. අක්කට කියනවා නංගි ගන්න කියලා. පුළුවන්ද? බෑනේ. එහෙනම් මේ චිත්ත රූපයක් නේද? සිතේ හදාගත්ත රූපයක් නේද? සිතුවිල්ලක් නේද කොටිම කිව්වේ? ඒ එක සිතුවිල්ලක්වත් ඇත්තද? දැන් එතකොට හිතේ තියෙන රූපය බොරුනේ.
එතන මේ චිත්ත රූපය පනවන වෙන එතන අම්මක් නැහැ නංගිත් නැහැ දුවක් නැහැ එහෙමනේ. එතකොට පේන ධාතු රූපය පෙනීම තුළ කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා. එහෙම රූපයක් නේ මෙතනක් තියෙන්නේ මේක. ඒක දෙකම ධාතු රූප දෙයක් නේ. ධාතු වල මේ පුද්ගලෙක් නැහැ. ඒක නිකන් මේ ගිය 10ක් වගේ කියනවා. ඒතර ඒක ඒ විදිහට නේද මේකත් ඒ විදිහට වෙනවා. ඒතර මේකත් ගන්න. අරකට ගන්න. මේක වෙක්කර මොන කෙනෙක්ද? අන්න ධාතු විදියට බලනවා නම්. දැන් අනිත් එක තව එකක් ගත්තොත් ස්ත්‍රී පුරුෂ කියන එක. මේ ස්ත්‍රී පුරුෂ කියන එක. දැන් සතර මහා ධාතු දෙක තියලා ඔතනින් ස්ත්‍රීය සහ පුරුෂයා මේ ස්ත්‍රී ඇවිල්ලා මෙතනින් වාඩි වෙන පුරුෂයා ඇවිල්ලා මෙතනින් වාඩි වෙන්න කියලා කිව්වොත් එහෙම පුළුවන්ද? බෑනේ. ගැඹුරු වැඩි දෙයක තේරෙනවද ඒ කියන්නේ? අවබෝධය නේද? ඒකම නේද දැන් මෙයා මෙල්ලේ ඉන්නවා. හරිද? අම්මා මෙල්ලේ ඉන්නවා. ඒකත් පෙනීමන්නේ. ඒකත් පෙනීම. ඒතකොට ඉපදිලා ඉන්නවා. ඒකත් පෙනීමයි. ඒතකොට ඉපදිලා ඉන්නවා. මේ හැමදේම ඇති කරගන්නේ ඉතින් හැම ලෝකයේ ඔක්කොම අදලා තියෙන හිතේ. චිත්ත නීති ලෝක. හිතේම නේද මේ හිතේ හදාතු ලෝකයේ ඇත්තක් වෙන්නේ දැන් හිතේ දුරුණා ඒ ලෝකයේ කොහොමද? දැන් එතකොට ওই බාහිර රූපයේ යම්සේද ඔබේ ඇහැට පේන ওই රූපයේ තුල දැන් එතකොට ඔබ ඉන්නම පුළුවන්ද? ඔන්න හොඳට බලන්න. අන්න එතන දෙයක් නෙවෙයි. දැන් ඔබ බලන්න පොඩ්ඩක් ඔබේ කය දිහා බලන්න. දැන් ගාමසේක මහත්තයාගේ රූපෙ දිහාත් බලන්න. දැන් ඔබේ මස් ඇහැ කියනවාද අර නම් මේ ඉන්නේ ගාමසේක මහත්තයා ගිහි කෙනෙක් යා බාහිර රූපේ මේ නම් මගේ කය තියෙන්නේ කියලා මස් ඇහැ කියනවාද? නෑ. එහෙම කියන්නේ නෑනේ. එන හිත නේද කියන්නේ? හිත බොරුවක් කරනකොට ලෝකේ පවතිනවා. ඈ? ඒක අපි දුර ලෝකේ නිකන් මිරිගුවක් පස්සේ දුවනවා කියන්නේ ඇත්ත නෙමෙයි. ඒක මොකද වදගන්නේ උදේ. රූපය පෙන පිටකට උපමා කරේ. පෙන පිටුව ඇතිවෙනවා නේද? අරකින් බාහිර උපතමානයි. එතකොට ඔතනින් අපිට අර සම්මත උපත සහ සම්මත වන්නේ පිළිබඳව ඥානය අවදි කර ගන්න පුළුවන්. ඊටත් වැඩිය ඒක ඥානය අවදි කරගත්තට පස්සේ මේ මොහොතේ සිතුවිල්ල ඉපදීම කියලා ගත්තොත් සමස්ත ලෝකයම එකම තැනකට අල්ලන්න පුළුවන් දැන් එතකොට. එතකොට මේ මොහොත අතීතයේ ලෝකේ සංසාර ගමන ඉවරයිනේ. අතීතයේ සිතුවිලි ඉවරයි අනාගතේ තාම සිතුවිලි එන්න පටන් ගත්තේ නැහැ. එහෙනම් මේ මොහොත ඉපදීම දුකක් කියලා ඔබට දකින්න බැයිද? මෙන්න මෙහෙම විදිහට දැන් සිතුවිල්ලක් උපදින්නේ කොයි වෙලාවෙද මේ මොහොතේ නේද? ඒ සිතුවිල්ල වෙනස් වෙනව නේද? අන්න අනිත්‍යයි. එහෙනම් දැන් ඉපදීම දුකයි කියන එකයි අපි තේරුම් ගන්න ඕන. ඔන්න බලන්න. එතකොට සිතුවිල්ල ඉපදුනා. සිතුවිල්ල ඉපදුණු තරම මොකද වෙන්නේ අනිත් පැත්තට? නැති වෙනස් වෙනව නේද? එහෙනම් දුකයි නේද? අන්න අනිත්‍ය දුකයි. ඔක මෙහෙමත් ගන්න පුළුවන්. දැන් අපි හිතනේ මේ ලෝකේ කියලා ගත්තේ. ඒතර මේ මොහොතේ හට ගන්න හිතවිල්ලේ නේද මේ සමස්ත ලෝකෙම පවතින්නේ. ඔක්කොම ටික. ඒ කියන්නේ ලෝකේ දැන් මේ වෙන තාක් අපි හිතට දාගත්තු සියලුම සංඥා ටික අම්මා තාත්තා උපත මරණය ඒ කියන්නේ දැන් කරපු ඉදිරියට කරපු දේවල් ගෙවල් දොරවල් ආස පොළ ඔක්කොම තියෙන මේ හිත ඇතුලේනේ. ඔක්කොම තියෙන්නේ. ඒතර මේ හිතේ ස්වභාවය මේ මොහොතේ මොකද අනිත්‍ය වෙනවා කියලා.
නැති වෙලා නේද අර ටික. එහෙනම් ලෝකය කියන්නේ හිතනේ. එතකොට ලෝකය නැති නිරෝධ වෙනවා. අන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තව වචනයක් ඇහිලා තියෙනවද කියලා බලන්න. යම් මේ චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. ඒක දැක්කම ඥාන උපදින ආලෝකය. අන්න එතකොට ආලෝකය උපදින. සමාධි භාවනා කළා ආලෝකය උපදින ඒක වෙන්නේ නැහැ. මේකේ අවබෝධයෙන් ඉන්නේ. ටික අවබෝධ වෙනවා. ටික අවබෝධ වෙනවා. එතකොට ලෝකයේ සමුදය වෙන්නේ කොයි වෙලාවේද? ලෝකේ හටගන්නේ මේ මොහොතේ හටගන්න සංඥා මේ ලෝකේ බොරුවක් නේද? එතකොට මේ සිතනේ ලෝකේ ඉපදීම දුකයි. අන්න මොකද්ද ඉපදුනේ? සිතුවිල්ල. ඒ සිතුවිල්ලෙම නේද මේ අයිතිකාරයා ඉන්නේ. කවුද? මමයා ඉන්නේ තෝකෙම තමයි. ඔය හිතිල්ලනේ නැතර දාන කරන්නේ. ඔය හිතේම තමයි මම ඉපදිලා. ශරීරේ කුඩු කොහොමද? එතකොට ඒ හිතවිල්ල අයින් කරනකොට මමත් ඒක තමයි මගේ තමයි. ඔව්. මගේ මම පොතින් වල මගේ තමයි. මම මගේ ආත්මය ඔය කියන ඔක්කොම කියන්නේ. මගේ සක්කාය දිට්ඨිය කියන්නේ ඒකට. මගේ ආත්ම දේශ ගන්න බෑ කියලා කියන්නේ. එතකොට මේ කය පිළිබඳ දැනුම තියෙන්නේ ඔය හිතේ. මේ සමස්තය දැනුමම තියෙන්නේ මේ මොහොතේ හටගන්න මේ විඥාන සිතුවිලි දැනුම තුල. අන්න ඔක දකින්න ඕනේ නිවන් දකින්න. ඒ කියන්නේ ඔය දැන් මම කිව්ව විදිහට මේ හිත තුළනේ මේ ලෝකයේ ඔක්කොම ටික හටගන්නේ. මේ තියෙන සීලොම් දේවල් ඒ හිත අයින් වෙනකොට අ ලෝකෙම ඉවර වෙනවා. අන්න ඒක දකින්න. අන්න ඒක තමයි එදා බෝධි මූලයේදී බුදුහාමුදුරේ දේශනා කරේ මේ ලෝකයේ සමුදයයි පෙර නොඇසූ විරු. ඒ කියන්නේ පෙර කිසි කෙනෙක්ගෙන් අහලා නැහැ පෙර නොඇසූ විරු. ධර්මයක් දැකගත්තා. ඒත් එක්කම බුදුහාමුදුරේ දේශනා කරා පටිසෝතගාමීව මේ නිරෝධය පෙර නොඇසූ විරු ධර්මයක් දැකගත්තා කියලා. උබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඔය තාලියසි වෙනවා මෙහෙම. දැන් මේ ඇස්පේ බලාගෙන මේ පේන ටික කියනවා. මගේ බ්ලැක් එකේ අර මාකෝ කියපු මේ චාණි අම්මා අර බුදු පිළිවෙල දැන් අස්වාගන ඒ ටික වෙනවා. නවත් මතක කරන්නේ. ඒ ටික කොහෙද තියෙන්නේ? එතකොට තව විදියකින් මේක අපි කඩනවා. දැන් අම්මගේ උපමාව අපහුව එතෙන්ට යනවා. දැන් එතකොට ළමයා ගිහිල්ලා ඉවර වෙලා අල්ලන්නේ කවුද? අම්මා. තාත්තා ගිහිල්ලා අල්ලන්නේ කවුද? බිරිඳ. අක්කා ගිහිල්ලා අල්ලන්නේ නංගි නේද? නමුත් අල්ලන් ඉන්නේ මොකද්ද දැන්? සතර මහා ධාතු මස්කොඩ නේද? එහෙනම් අත කියනවයි දැන් අම්මල්ලන් ඉන්නවයි කියලා. අතද හිතද කියන්නේ? මේ මගේ බිරිඳ තමයි මේ අල්ලන් ඉන්නේ. මම මේ අත ගන්න ස්පර්ශ කරන්න කියලා අත කියනවාද හිතද? එහෙනම් ඒකත් පුළුවන්. ඒකත් පුළුවන්. તો ධාතුව කියලා කියන්නේ හිත නේද? මේ ධාතුවක් කියලා කියන්නේ හිත. તો ධාතුවෙත් ඒ දුරක් ධාතුව කියන්නේ දුර. તો බාහිරයක් අපිට ආවන්න බෑ. එහා පැත්තේ අයින් වෙනකොට මේ පැත්තේ අනිත් එක සතර මහා ධාතු ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ වර්ණ රූප විතරයි. ඒකට තමයි කණ්ණාඩි උපමාවක් පේන්නේ. ඒක. දැන් කණ්ණාඩියේ මනුස්ස රූපය අල්ලන්න කියලා ගියාට අල්ලන්න බෑනේ. කණ්ණාඩි වීදුරු අහුවෙන්නේ. අන්න වීදුරුවේ තියෙන සතර මහා ධාතුනේ. අන්න දැන් සෝනහාදරන් කියන දැන් බල්ලා ඔන්න ඔය විදිහට බලත් එක්ක නඩු කරනවා. මේ හැම එකම මෙහෙම ඇහැට පේන හැම එකම බුදු කුටිය ගාවට යනකොට හැම තැනම මෙහෙමයි. එතකොට හැම මොහොතක් අලු
දැන් අපි එළියේ තියෙනක රැවටෙනවනේ. ඒ වෙලාවට ඇස් පියාගෙන බලන්න. එතකොට මේකට කියනවා උපද්දවාගෙන පරිහරණය කරනවා ක්‍රියාසිත. ක්‍රියාසිත. ඒක. බලන්න ඉස්සෙල්ලා බල්ලා හිටියේ නෑ එළියේ. බලන්න ඉස්සෙල්ලා මම මෙතන හිටියෙත් නෑ. ඒක. නැත්නම් අදම අවබෝධ වුණේ අවබෝධ කියලා කියන්නේ. ලෝකේ මම මෙච්චර කල් බලනකොට අදම අවබෝධ වුණේ. මුලා තේරුම් නැතුවම ඒක ළඟ ගල්යනුත් එක්ක ළඟට ඇවිල්ලා අහන්න ඕනේ. ඒක දාන එක එතකොට අපිට මෙච්චර කාලයක් අපි මේ තණ්හා කරලා තියෙන්නේ බැඳිලා තියෙන්නේ බාහිර ලෝක දේවල් වලට නෙවෙයි නේ. මොනේ හිතේම ඔව් තමන්ගේ හිතේ තියෙන ඒවා. මගේ හිතේම තියෙන. ඔව්. දැන් බාහිරින් කසාද බඳින්න කෙනෙක් හෙව්වට ඇත්තටම මේ එහෙම වෙලානේ. ඒක තමයි ඇත්ත. මේ එහෙම ලගින්න මිනිස්සු කරන දේවල් දැක්කම නිකන් මේ මිනිස්සු නිකන් විඳිනවා නිකන්. විගත තමයි. මොනවද කියන්නේ? ඒකනේ මායාව කියන්නේ. අපි මේ ඇතුළේම ඒකනේ අපි මේ ගිහිල්ලා කලවල් වල ඉඳලා මේවා තනියම අත්හදා බලලා මේ ඔක්කොම මේ කරලා මේ කණ්ණාඩි උපමාව එළියට දැම්මේ මම ඉස්සෙල්ලාම මේක. මම මේ පරීක්ෂණ ඔක්කොම පවත්වමු කෙරේ. ඒ ඉදෝන්සේ විශ්න කරන්නේ මම පුදුර හදලා සොටලා ඕම කරලා මොකද කියලා බත් එක මේසෙක බෙදලා තියෙන බත් එක කන්න තමයි දැන් කිව්වේ. ඒක මට හොඳට මතකයි. දැන් මේ කියන ධර්ම ඔය අම්මගේ උපමාව එහෙම අතීතයේ මම ශ්‍රීපාද ඉඳන් කියපු ධර්ම මේ. ඒව අහපු මිනිස්සු තමයි දැන් ඔය වෙනස් වෙලා තියෙන්නේ. ඇහුවේ කියන මිනිස්සු. ඔන්න ඔකේ වැඩි තියෙන්නේ. ඒකට ඒගොල්ලන් මුකුත් වෙලා නැහැ අවබෝධ වෙලා නැහැ මේක. ඒකනේ. එහෙම හැංගුණා කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මෙතන. මේ මෙහෙම ඇඟිල්ල දික් කරනකොට මෙන්න තුනක් මේ පැත්තට නෙවිලා. අතීත අනාගත වර්තමාන. ඒක මේකෙන් පෙන්නේ ඒක. ඒ කියන්නේ මෙහෙම අපිට අවතනකොට ඇඟිලි තුනක් තමන්ගේ පැත්තට නැවෙනවනේ. ඇඟිලි තුනක් නැවෙනවා තමන්ගේ පැත්තට. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. අපි හැම වැඩේකම මේ විදිහට දැක්කොත්. අපි දැන් ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට අපේ පුතජන සත්‍යයේ දැක්ම මොකද්ද ලෝකේ ඉන්න සත්‍යයේ දකින්න පෙරත් තිබුණා. දැක්කට පස්සේ තියෙනවා. දැකලා ඉවරුනාට පස්සේ අනාගතයට ඉතුරු වෙනවා. අන්න එතන. නමුත් කණ්ණාඩි විදියට ආවට පස්සේ දකින්න පෙර ඉබෙන්න පෙර කණ්ණාඩියට තිබුණේ නැහැ. ඉවරුනාට පස්සේ තියනව නෙමෙයි. කණ්ණාඩිය තියනවද? නෑ නේද මේක. එබිලා ඉවරුනාට පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා අපෝ අනාගතයට ඉතුරු වෙනවද? එහෙම සැකයක් නෑනේ. ඉන් කළා බලන්න. කණ්ණාඩිය අරගෙන උදේට මූණ බලනවා. නෑ මූණ බලන්න ඉස්සෙල්ලා කණ්ණාඩිය දැන් මෙහෙම පිටියෙල්ල තියවනේ. කණ්ණාඩිය ගාවට යන්න ඉස්සෙල්ලා දැන් හිතන්න. දැන් මම යන්නේ කණ්ණාඩිය ගාවට කණ්ණාඩියේ මූණක් තියනවද? ඇත්තටම නෑනේ. ඒක කාටවත් තේරෙනවනේ. තියෙන මූණ බලන්නද යන්නේ කණ්ණාඩියේ නෑනේ. ඊට පස්සේ එබුණට පස්සේ ඒ වගේ මේ 60 රූප ලෝකේ අපි මෙහෙම පේන්නේ ඒ වගේ කණ්ණාඩියට එබුණට පස්සේ ඊට පස්සේ ඉබිලා ආපහු මූණ බලාගෙන කොණ්ඩේ පීරගෙන කණ්ණාඩිය එල්ලුවට පස්සේ ඉතුරු වෙනවද නෑ අන්න අතීතේ නිරුද්ධ අනාගතේ ඉපදලා නෑ වර්තමානයක් තියෙනවා නම් ඇති වෙලා නැතිලා යනවා මාර්ගය පෑදුනා. මාර්ගය දකින්න බලන්න මාර්ගය දකින්න පුළුවන් නෑ. ඔව්. එයාට උපමාව ගන්න ඕන. උපමාව. ඒ කියන්නේ මේ දැන් කණ්ණාඩි උපමාව දුන්නේ මොකටද? ඔබේ ඇහැට පේන මේ ලෝකය. කනට ඇහෙන ශ්‍රවණ ලෝකය.
ඒ වගේ මේ ආයතන පහ තියෙන්නේ ඇහැ කන නාසය දිව කය කියලා. ඔය ආයතන පහට ගැටෙන්නේ වර්තමානයේනේ. කවදාවත් අතීත රූපයක් ඇහැට පේනවද ඔබට? නෑනේ. අතීතය ඇහැට පේන්නේ නෑනේ. අනාගත එකක් ඇහැට පේන්නේ නෑනේ. වර්තමානයේනේ ඇහැට පේන්නේ. කන්ද සද්ද ඇහෙන්නෙත් වර්තමානයේ. එතකොට ඒකට කණ්ණාඩිය දාලා බලන්න. උපමා. ඉබෙන්න පෙර තිබ්බා නෙමෙයි, ඉබුලන්ට පස්සේ තියෙනව නෙමෙයි. ඉබිලේ උනාට පස්සේ තුන නැති වුණු නිරුද්ධ වෙනවා. අනාගතයට යනවා නෙමෙයි. එතකොට අර වර්තමානයේදී කරන කියන දේවල් කිසිම තැනක මේ බැඳිලා නැහැ අපි. කණ්ණාඩිය වගේ නේද? ඒකට කියනවා ක්‍රියාසිතක් කියලා. ඉන්න අම්මා දිහා බලනව නෙමෙයි. අම්මා උපද්දවා කියලා පරිහරණය කරනවා. අන්න ඒ වගේ. උතන තාත්තලා කිව්වේසියනවා මේ දැන් මේ හිත ඉපදෙලා එතනම මැරිලා යනවා. හිත ඉතිරා කියලා යනකොට මැරිලා යනවා. හිතේ ඊළඟ හිත ඉපදෙනකොට එතන මේ අර පෙර කිසිම දත්තයක් ගන්න බැහැ නේද? ඔව් දැන් එතන දැන් පළවෙනි හිත ඇති වෙන තැන හිතේමනේ මමයා ඉන්නේ. මම කියන දැනුම. එතකොට ඒ හිත අවසන් නම් දෙවෙනි හිත හට ගන්නකොට වෙන මමෙක් නේද? ඒ කියන්නේ ඔයා ගියාත්මේ ඉපදිලා දැන් මේ ආත්මේ ඉපදුනා වගේ. දැන් ගියාත්මේව මතකද? මතක නැහැ. ඒ වගේම තමයි දැන් මේ හිත අවසන් වෙලා ඊළඟ හිත උපදිනවා. අර ගියාත්මේ ඉවර වෙලා මේ ආත්මේ ඉපදුනා. ඒ හැම එකක්ම වලට කියලා. අනේ ඒ ප්‍රතින හැම එකක්ම වලට දකින්න පුළුවන්. පොඩ්ඩක් දැක්නවා වගේ දකින්න. දැකලා ඒ වගේ සත්‍යාවෙත් ඒ වගේ ඇවිල්ලා සසර තමයි ඉන්නේ. එතකොට අර මේ පෙර නොතිබීමට ගන්නවා කියලා කියන්නේ ඒක. ඒක හරි එදා අපි කතා කරේ අර ක්ෂණිකව මෙහෙම සිද්ධියක් සිද්ධ මේක තමයි ක්ෂණිකව මේ දැන් මේ ජීවත් වෙ ඉදිද්දි වෙන එක. ඊට පස්සේ සම්මතේ මරණ දවසට සම්තති මරණයටපත් වෙලා මේට අනුව ආපහු මේ සතර මහා ධාතු කය වෙන් වෙන්න හදලා දෙනවා. දැන් මේ ජීවිතේ ඔබට මේ සාමාන්‍ය නරක හිතක් ඇති වෙලා අපි හිතමු බල්ලෙක් වෙන්න හිතක් පහළ වෙලා මේ මිනිස්සයා නැති වෙලා බල්ලෙක් වෙන්නේ නැහැ නේ මේ මොහොතේ. ඒක වෙන්නේ අතෙන්දී. සම්තති මරණයේදී. තේරෙනවද? අපි සම්මතයෙන් මැරෙනෝනේ. සම්මතයෙන් මැරෙනකොට අපේ අවසාන චිත්ත වීතියේ නේ ඔය සිතුවිලි තුනක් හට ගන්නවා එතන. ඒ තුනෙන් අන්තිම සිතුවිල්ල කියන තැන නතර වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. ඒකේ තියෙනවා ඒ බීජේ තියෙනවා. දැන් අපි හිතමුකෝ බීජයක් ගත්තොත් දැන් අඹ ඇටේ හිතවල පොල් ගහක් හැදෙන්නේ නැහනේ. අඹ ගහක් නේ හැදෙන්න තියෙන්නේ. ඒ වගේ අපි හිතමු මේක බල්ලෙක් විදියට හදන්න තියෙන එකක්. එතකොට ඒ වගේ තමයි අඹ ගහක් හදනවා. ඒ අඹ බීජයෙන් අඹ ගහක් හදනවා. කොස් ඇටයක් ගන්නවා. දැන් කොස් ඇටෙන් කොස් ගහක් නේ හදන්නේ. ඒක ගමු අපි උපමාවකට මිනිස්සෙක් විදියට. අන්න ඒ විදියට සතර මහා ධාතු කය හදනවා ඒතර. හදලා ආපහු පොඩි ළමෙක් වශයෙන් මෙහෙට එනවා. ඇවිල්ලා අර වැට්ටි කරගෙන ආපහු හරම දෙනවා. ඔන්න චක්‍රය යන්නේ මේ පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං. පටිච්ච සමුප්පාදයේ සම්මත කතාවත් අපි දන්නවා. පරමාර්ථයේ මේ දැන් වෙන කතාවක් දන්නවා. දැන් වෙන කතාව නැවැත්තුවොත් තමයි එදාට පිරිනිවන් පාන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මැරෙන්න වෙන්නේ එදාට. මැරෙනවා කියන තැන අනිත් වචනේ දාන්න වෙනවා උපත කියලා. ඉපදිනවා කියලා. පිරිනිවන් පානවා කිව්වට පස්සේ තව වචනයක් නැහැ ඒකට. මේ දෙකක් සම්බන්ධ කරනවා. ඒකයි පුතජන සත්‍යයට කියනවා මැරුණා කියලා. අනිත් පැත්තේ වචනේ ඉපදුණා. ඒතකොට රහතන් වහන්සේට කියනවා පිරිනිවන් පෑවා. තව වචනයක් නැහැ මේකට දාන්න. පිරිනිවන් පෑවා. බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑමට අපි කියන්නේ අවමගුල කියලාද තෙමගුල කියලාද? මගුලක් ඒක. පිරිනිවන් පෑම නිසා. මගුලක්. ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම මේ මගුල් තුන. ඒක මගුලක් පුතජන සත්‍යයට ඒක අවමගුලක්. මේ ඔක්කොම පටිසෝතගාමී මාර්ගයක් තියෙනවා. එතකොට අද ඉඳන්
මේ අඬන්න ඕන මව කුසෙන් ඉපදෙනකොට. මොකද තෝ ඉපදුනා නම් දැන් ඉතින් අපි වගේ දුක් විඳහන්. ඉස්කෝලේ ඵලයක්. සාර්ථකව දුක් විඳින්න ඉගෙන ගනි. රස්සාවක් කරපන්. අවුවට වේලියක්. වැස්සට තෙමියක්. තව සල්ලි හොයපන්. තණ්හාවයක්. අසාද බැඳපන්. ඒ දෙදාට තමයි ඇත්තටම අඬන්න ඕනේ. එදාට මිනිස්සු මොකද කරන්නේ? පුතජන මිනිස්සු සතුටු වෙනවා. උපන් දිනේ කියලා දැක්කද? ළමයා ඉපදුණයි කියලා මිනිස්සු සතුටු වෙනවා. ඇත්තටම එදාට අඬන්න ඕන. මැරෙන දවසට ඔන්න hina වෙන්න ඕන. මු මේ දුකෙන් නිදහස් වුණා. දැන් බලන්න පුතජන මිනිස්සෙකුට මරණය කියන කතාවත් අහන්න කැමතිනේ. අවකැපෙන කතා කියන්න එපා ඔය වී. නමුත් රහතන් වහන්සේලා hina වෙවි මැරිලා. පිරිනිවන් පානවා මැරෙන්නේ. පිරිනිවන් පානවා hina වෙවි. සිනාසෙමින් පිරිනිවන් පානවා. ඔන්න මරණේ ඉදිරි අසරණ නොවන මඟ. මරණයෙන් නිවත් වී පිරිනිවන් පෑම. එහෙනම් මේ ධර්මය අහන්න කැමති කෙනා පිරිනිවන් පාන්න ලෑස්ති වෙන්න ඕන. අන්න ඒකයි තියෙන්නේ. මේ ජීවිතේ. එහෙම නැතුව භාවනාවක් කරලා කයට සමාධියක් ඇවිල්ලා ධ්‍යානයක් වඩලා කාගේ හරි ඔළුවක් දිහා බලාගෙන ඉඳලා බඩක් දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්න බෑ. මේ ටික තේරුම් ගන්න ඕනේ. ඒක තමයි බුද්ධ වචනේ. ඒක එහෙම නෙවෙයි කියලා මේ ලෝකෙ ඉන්න කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට කියන්න බෑ. ඒකයි කිව්වේ හේතු සහිතව එන්න ඇවිල්ලා බලන්න. තම නැනපමණින් අවබෝධ කරගන්න. ඒකේ කිසිම ගැඹුරක් නැහැ. මේ විදියට පෙන්වන්න දුන්නම ඕන කෙනෙකුට අපි කියනවා මේ කිසිම දෙයක් තේරෙන්නේ නැති කෙනෙකුට. උනත් මේක මේ තම නැනපමණට තේරෙනවා. ඒක නට සද්ධාාවක් කුසලයක් මොකක් හරි එකක් තියෙනවා නම් සසර දුක දැකපු එකක් තියෙනවා නම් මේකද ඉගෙන ගන්න මොකුත් දෙයක් නැහැනේ. ගාථා පාඩම් කරන්න ඕනද? ත්‍රිපිටකේ ඔක්කොම කියවන්න ඕනද? ඒ මොකක්ද කරන්න දෙයක් නැහැ. ඉන්නදා. ඒකේ තමන්ට විශ්වාසයකින් දැක්මක් වෙන්නවා අන්නර දැක්ම ආපු ගමන්ම. එතකොට එයා සම්මාදිට්ඨිය. එයා දැකපු එක සාමාන්‍යයෙන් එයා මේ සම්මාදිට්ඨියට පත් වුණාද කියලාවත් දන්නේ නැහැ. හැබැයි අර කතාව දන්නවා. එයා වෙනස් කරන්න මේ ලෝකෙින් කිසි කෙනෙකුට බෑ. එයා සෝතාපන්නයි. සෝතේට ආපන්න වුණා. ඒ කියන්නේ ඔය ටික මෙනෙහි කරනකොට යම් දවසක ඇඟ හිරිවැටෙන විදිහට මේක වදිනවා. ඒ කියන්නේ ඇඟ කිලිපලා යන විදිහට මේක වදිනවා. ඒ තරම් මේකේ තියෙන ස්වභාවය වැඩි. මේක ලෝකෙ උඩු යටිකුරු වෙනවා වදිනවා. වැඩිලා. භූකම්පා වෙනවා. දම් භාගී ඕරම් භාගී සංයෝජන ලෝකේ උඩු යටිකුරු වෙනවා. මේ දැනග රූප කියලා අරගෙන එතකොට මම අර ඊයේද පෙරීදාද පැහැදිලි කරේ මේ පේන එක ඒකේ නිර්මාණයක්. ඒ ටික මම ඔයගොල්ලන්ට පෙරීදාද කොහෙද පැහැදිලි කරා? ඊයේද පෙරීදාද කොහෙද? ආර මේ ආපු වෙලාවේ මම ඊටත් වැඩි එක පැහැදිලි කරා. ඒක රෙකෝඩ් කරගත්තේ නෑ කවුරුත්. මේ ඒ කියන්නේ මේ දැන් අපේට මම ඊත් කිව්වද කොහෙද ඒ ටික මේ මට මතක හැටියට දැන් ඇත්තටම අපිට ඇහැට පේනව නේද? මේ ඔයගොල්ලෝ මෙහෙමත් හිතන්න පුළුවන්. ඇහැට පේනව නේද? දැන් අඳුරුයි රැය වෙලා නේද? ඊට පස්සේ දවල්ට අපිට ආලෝකයත් එක්ක දවල් කියලා පේනව නේද ඇහැට? ඒ පේන ස්වභාවය නවත්තන්න බෑ රහත් උනායි කියලා. හොඳේ. මේක මොකද ඒකේ නිර්මාණයක්. මේ කය කියන්නේ සූර්යාගේ නිර්මාණයක්. දැන් එළියේ සූර්යාගේ නිසා පවතිනවා මේ ගහකොළ සතාසිරිපාව මහ පොළොව මේ පෘථුවියම ගත්ත සූර්යාගේ නිර්මාණයන්නේ. සූර්ය ශක්තියෙන්ද මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ අපේ කයේ සූර්ය ශක්තිය කියන එක තියෙනවා. තේරුණා? ඒක තියෙනවා. ඒ විදුලි මේ තරංග ස්වභාවය කයටත් පොදුයි එතකොට. එතකොට අර එළියේ ලෝකෙට ඒ සූර්යයා දැන් ඔන්න බලන්නේ කොච්චර සාධාරණද කියලා
මේ දැන් ඇත්තටම මොකද මේ සූර්යයා කොහෙද ඉන්නේ දැන් ඔයගොල්ලෝට නිදා ගන්න ඕනේ නේද? සූර්යයාත් නේද? එයා වැහිලා ගියා නේද? 6ට 7ට රැ වෙනකොට සූර්යයා බැහැගෙන ගිහිල්ලා ඊට පස්සේ අපිට පේන කොක්කු උඩ ඉන්න ලොකු කුරුල්ලෝ සත්තු යනවා ගෙවල් වලට ඔයාගෙන. ඒ සත්තුත් එහෙමයි ඇද්දටි. ඒ සත්තු ගිහිලි වෙලා තමන්ගේ කූඩු වලට යනවා. මිනිස්සයා කියන සතත් මොකද කරන්නේ රැ වෙනකොට? ගෙවල් වලට යනවා. ඊට පස්සේ රැට කනවා. කාලි වෙලා නිදා ගන්න යනව නේද? නිදාගලා ආපහු මොකද්ද කරන්නේ? උදේට ඉර පායනව නේද? ඉස්සර මිනිස්සු රාවණා කියලා කිව්වේ ඕකට තමයි. ওই ශක්තියට ඉරට වන්දනා කරා ඉස්සර මිනිස්සු සූර්යයාට වන්දනා කරා. උදේට වන්දනා කළා තමයි ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ දේවත්වයෙන් සැලකුවා සූර්යයා. රාවණාගේ කාලේ. ඒ කියන්නේ දැන් උදේට ඔන්න බලන්න ඕගොල්ලෝ නැගිටිනවා වගේම අරයා පායනවා. එතකොට එයා තමයි මේ එයාගේ නිර්මාණය. මෙයාගේ නිර්මාණය. මේ එයා නිසා ඇතිච්ච විපාකයක්. මේ ඇහැට පේන ස්වභාවය මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? කනට ඇහෙන එක මේ යාගේ නිර්මාණය. දැන් අපි දැක්කා නකස් පැත්තේ අපි සංචාරයේ ගිය අවුරුද්දේ ගියපු වෙලාවේ මේ මිනිස්සු උදේ පාන්දර ඇවිල්ලා ඉවර වෙලා එළිය වැටෙනකොට වන්දනා කරනවා සූර්යයාට. ඒ පරණ චාරිත්‍රාක් ඒගොල්ලන්ගේ. ඒක සූර්ය නමස්කාරය. ඕම් සූර්යාය නමః කියන ගාථාවෙන් කියන්නේ. හා ඒක. මේ මිනිස්සු දේවත්වයෙන් ඒ කාලේ සැලකුවා. බලන්න මේ විදියටම නේද අපේ චක්‍රයත් හැදලා තියෙන්නේ. සූර්යයා රැට වැහෙනවා. අපි නිදා ගන්නවා. අපි ආපහු සූර්යයා උදේට පායනවා. අපි ආපහු උදේ නැගිටිනවා. ඔන්න ඔකේද මේ වෙලා තියෙන්නේ. ඒක යාගේ නිර්මාණය. මේක ස්වභාව ධර්මයේ නිර්මාණය මේකයි. ඒක. ඔය විශ්වීය ධර්ම. ඔය නිවන්ට අවශ්‍ය ධර්මයක් නෙවෙයි ඉතින්. ඔය විශ්වීය ධර්ම. තව ඔය වගේ පරාස තියෙනවා. බුදුහාමේ මේ ගන්න පුළුවන් ඕන තරම්. මේ හිත නිදහස් වුණාට පස්සේ හිතෙන් ගැලවුණාට පස්සේ මේක ඔප්පු වෙනවා තමන්ට. මේ හැකියන්නේ පුරාණ කර්මයක් මහයිනේ. මොකද ජීවිතේ මේ හේතුන් නිසා හටගත්ත විපාක මේ ඇහක් මේ කියන්නේ. විපාකයක්. එතකොට රහත් උනායි කියලා මේ බුදු උනායි කියලා මේ ඇහැට මේ රැ වෙන එක ඉලි වෙන එක මේ රූප පේන එක වළක්වන්න බෑ අපිට. හැබැයි අර නව කර්ම හැදෙන එක තියෙන්නේ. ඒක නවත්තන්න පුළුවන්. ඔක ඉලියට වෙන්නේ දැන් ඉවයි කයයි දෙකම සමාන වෙන ස්වභාවයට එක්ුණාම එක්ුණන් නැතත් මේක තමයි ක්‍රියාවලිය. නමුත් දැන් මේ සම්මත උපකරණ සත්‍යය ඒකෙන් වෙනස් නෑ නව කර්ම හැදෙනවනේ නෑ මං කිව්වේ. ඒක එහෙම කියන්නේ නැතුව කාටත් පොදුයි නේ මේක දැන්. පොදු ධර්මතාවය යන්නේ. දැන් හිතන්න පුතජන මිනිස්සුත් ඔය විදියටමයි කරන්නේ. අවබෝධ කරගත්ත මිනිස්සුත් ඔය විදියටමයි කරන්නේ. හැබැයි ඔය අවබෝධ කරගත්ත මිනිස්සු මං මත්තේ නැවත උපතක් කරා යන්නේ නෑ. අරගොල්ලෝ මේ මොහොතෙත් උපදිනවා, මේ මොහොතෙත් උපදිනවා. මේ හේතුඵල ධාමයට අනුව යනවා. පෘථිවියට බැඳලා යනවා. අපි විශ්යෙන් අත් කොටසක්. අපි විශ්ව සම්පදාය. අපි උඩේ ඉඳන් පහළට බැස්සේ. පරිණිඩේ ආගෙන ඊතර වෙලා යන්නේ. මොකද අපිට එහෙදී අපි තනියම හිටියේ දිව්‍ය ආත්මවල. ඒක. ඉතින් හරි පැහැදිලිනේ දැන් අර හරම කිව්වට පස්සේ. මේ සූර්යය කතන්දරේ මේ ඔයගොල්ලෝ මේක දැනගෙන හිටියේ නෑනේ තාම. මෙච්චර කාලයක්. අනිත් එක ඒ කාලේ මේ මේ කියන ශක්ති කර්ම වේදය මනුස්සයාගේ ශරීරවලට පවා හුඟක් බලපෑවා. අද වගේ කෘත්‍රිම වෙලා තිබ්බේ නෑනේ. රාවණ රජුගේ යුගයේ ඒ වගේ තිබිලා තියෙනවා. ඉස්සර මිනිස්සු තුළ ඒවා තිබිලා තියෙනවා හොඳට. ඒ වෙලාවට කලාවට වැසි වැස්සා ඒ හැම දෙයක්ම ඒ විදිහට තිබිලා තියෙනවා. ඒ දැන් ජලමා
මේ බෙදාගෙන තියෙන ඒ විදිහට වෙන්නේ. ඇයි දන්නෝනේ ඔක්කොම ඒගොල්ලෝ අරයත් එක්ක සම්බන්ධයි. ඔව්. යාට අනුව තමයි මෙයා මේ වෙන්නේ. දැන් අපි ස්වභාව ධර්මයට පිටුපාලා වගේ. පිටුපාලා මේ කරන වැඩේ කරන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මේක අමුතුම පරාසයක් මේක. ගැන ඒකේ කතා කරන්න. හැංගීම මාස් සුන්දරයි නේ. සෝබාරම් එකත් එක්ක දාගන්නවා. ඒකත් එක්ක නැගිටිනවා. අර ඉස්සරම පොඩිම ගානේ නේ. කොච්චර තියෙනවා. දැන් අපි ඔයගොල්ලෝ කවුරුවත් හිතුවද මේ ක්‍රියාකාරීත්වය මේ එතකොට ඉරපායනේ කවුද කරන්නේ? ඒක තමයි ඒක හරියට තේරුණාම හරි සුන්දරයි. අපි ඉරත් එක්ක නැත්තම් ඔව්. ඉඳන් පායනකොට නැගිටිනවා පායනකොට විලාගත්තා. ඒක අන්තිම හැංගීමක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ලොකුම අවබෝධයක් ඕකත් ඔය තියෙන විශ්වීය අවබෝධය. ඒකත් හරි වැදගත් ඉතින් ඇත්තටම මේ නිවනට එච්චර අදාළ නැති වුණාට මේ කියන සිද්ධියක් දැනගන්න එක. ඒක. එළිය ලෝකෙට රෑ වෙලා මගේ ලෝකෙට රෑ වෙලා. හරි. ප්‍රසාද වෙනස් වෙලා. ඒක කලියර වෙටිලා. එකම යන්නේ. ඊට පස්සේ දෙයට මගේ ලෝකෙට එළිය වැටිලා එළිය ලෝකෙටත් ඇත්තටම එළිය වැටිලා. ඒකට මේක එක දෙකක් වෙන්න බෑනේ. එකයි. එකයි. ඒක තේරෙනවා. එළිය ආලෝකයේ එකයි. මේ දෙකක් වුණු නිසා පස්සේ තියෙන්නේ මෙතන. මනුෂ්‍ය ස්වභාව ධර්මයේ අයිති ලෙස ප්‍රයෝජනෙ ගන්න. මිනිස්සු ස්වභාව ධර්මයේ දැන් ඉස්සර මිනිස්සු එහෙම නැහැ. ඉස්සර මිනිස්සු කලට වෙලාවට ඒ කියන්නේ සූර්යාට නමස්කාර කරේ දේවත්වයෙන් සැරකුවේ කියලා කිව්වේ. දැන් අපි දිට්ඨ භූමියේ ඉතිහාස සූර්ය වන්දනාව නිතරම දාලා තියෙනවා. සූර්යාය නමः. මේක ඔව් තියෙනවා බැත් එකේ පව ඇති. තියෙනවා. සූර්ය නමස්කාරය. මුළු දවසම දාගෙන ඉවරනේ ඊපස්සේ. මේ බණ දේශනාව එක නේද? ඕම් සූර්යාය නමः. තමයි හිතින් තමයි දෙපැත්ත හදලා තියෙන්නේ. දැන් ඔය කියන එක කිසිම පොතක ලියලා නැහැනේ. මේකේ වැඩි තියෙන්නේ. දැන් කොච්චර මොකද කිව්වොත් ඒක නමුත් දැන් මේ විදියට යම් කිසි කෙනෙකුට විස්තර කරනකොට පොඩ්ඩක් හරි ඥානයක් තියෙන කෙනෙකුට තේරෙන්නේ ඇත්ත නෙන්නම් මේ කියන එක. තව තියෙනවා තොරතුරු. ඒක. ඒවා මාත් එක්කම වැලිලා යයි සමහර විට. ඒක. අපි පොත්වල මොහොත පුස්තකාලයක් කිව්වා මේ ඔව්. මේ ටික මේ මොහොතේ ඔව් මේක ඕන කෙනෙකුට තේරෙනවනේ මේක. මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න බෑ. ඕනම කෙනෙකුට තේරෙනවා මේ කියන කතාව. ධර්මයේ ටිකෙත් කිසිම සැකයක් නැහැ. විශ්වීය ධර්මය මේ නිවන්ට අදාළ නැති පැත්තක්. නමුත් ඒකත් සාධාරණයි නේ බලද්දුවට පස්සේ ඇත්තනේ. ඒකත් හරියට තේරෙනවා. කාලචක්‍රය තව මේවා විස්තර වෙන්න ඕන. කාලචක්‍රය අපිට මේ බඩගින්න අපි උදේට කනවා, දවල්ට කනවා, රැයට කනවා. මේ විදිහට මේ හැදිච්ච ආකාරය සෑහෙන පරාසයක් තියෙනවා විශ්වයේ තොරතුරු. ඔක්කොම ආනයනය කරන්න පුළුවන්. හැබැයි ඔක්කොම හිස් වෙන්න ඕන අර විදිහට ගිහිල්ලා. ඒක විමුක්ති ඥාන දර්ශන වලට එනවා මේ විශ්වයේ දැන. මේව හිතලා ගලපලා එනේව නෙවෙයි කියවෙනේව. විශ්ය කතා කරනවා. මේ විශ්ය දැනුම අචින්තය. ඒකත් අපිට අපේ ප්‍රවාහයම හැදලා තියෙන්නේ සූර්යයට අනුව තවමත් ඒක අපිට තියෙනවනේ ඉතින්. අපි රැට නිදාගන්න එකනේ දවල්ට නැගිටිනවා. ඊට අනුව තමයි මේ චක්‍රය හැදලා තියෙන වෙලාව. කැලෙන්ඩර් දින වකවාන ඔක්කොම ඒකයි නිර්මාණ විදිහට තමයි හැදලා තියෙන්නේ. ඇත්තටම මම ඉස්කෝලේ ගියේ නැහැ. ඉස්කෝලේ ගියේ නැහැ කැලවල් වල හිටියේ.
ඉස්කෝලේ 8ට පාස් වුණා විතරයි නැවැත්තුවේ. යන්තම් ලියා ගන්න විතරයි පුළුවන්. මේ ඔක්කොම දැනුම විශ්වයෙන් ආපු දැනුම මට තියෙන්නේ. ඒකයි. දැන් ඔය ලෝකේ හොයාගත්ත කට්ටියත් එහෙමද දැන් ආචාර්යවරුන්ට මුකුත් හොයාගන්න බෑ. අලුතෙන් වහන්සේ වගේ ඒ අර දිනුන කරලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න. ඔව්. ටෙලිෆෝන් එකද කොම්පියුටර් ඔව් නේ ලෝකේ හටගත් දේවල් තිබ්බේ නැහැ නේද? ඒ ඔක්කොම කෙලස් නේද? ඔව් ඉතින් ඒවා ඔක්කොම මේ හිත විසින් හදාගත්ත දේවල් නේ. මේ කියන එක ඒගොල්ලන්ට තාමත් හොයාගන්න බෑනේ. දැන් මට මතකයි මම නිට්ටුපුවේදී ඔය චන්දන් ජයරත්න තාරකා විද්‍යාඥයටත් මම ආරාධනා කරානේ. මම මේ දැනුම තියෙනවා මේක බෙදලා දෙන්න. එන්න සාකච්ඡා කරන්න කියලා. දැන් නම් මට එහෙම උනන්දුවක් නැහැ මේවා ලෝකෙට කියන්න ඕන කියලා කියවෙන ඒවා විතරයි. අයිත් ටික එහෙම තිබිච්චායි. මොකද මහා පරාසයක් තියෙනවා. ඔය කාංශයක් විතරයි කතා කරේ. ඒක. ඔය පුදුම හිතෙන කාරණා තියෙනවා. ඔය හැදිච්ච විදිය සඳ ගැන හරි ලස්සන දේවල් විශ්ේ තියෙනවා. ගන්න ඕන ඔක්කොම. ඒක. එතකොට ඒ කාලේ බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට අනුමත කරේ දැන් භික්ෂූන් ඒ කාලේ රැයට ගෙවල් වලට ගියා පින්නපාතේ. ඉතින් ගෑනු විතරක් ඉන්න ගෙවල් වල ගෑනු භික්ෂූන් ඇදලා ගන්න අරගෙන තියෙනවා. පමණක් තැන් වලින් කොහොමිටි පාරවල් වැදලා තියෙනවා භික්ෂූන්ට රැය පින්නපාතේ යනකොට. ඊට පස්සේ පමණක් තැන් වලින් ඉදුල් භාජන හලාගෙන තියෙනවා ඒවිලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා මහණෙනි ඉර අවරට යන්න ඉස්සර වෙලා මේ දානේ ගන්න එහෙනම් කියලා. රැයට ඔය ගෙවල් අස්සරින් ගන්න යන්න එපයි කියලා. අන්නේ. මොකද රෑ මැද රෑ 10ට 11ට විතර හාමුදුරු කෙනෙක් ගිහිල්ලා පාත්‍රයක් අල්ලන් ඉන්නකොට ඔව් ඒක ඉතින් ඒව වේලාසට කරගන්න කිව්වා. ඉතින් අවරට යන්නේ ඉස්සෙල්ලා. බලන්න. පාරේ කට්ටිය ගන්න කට්ටිය කොටුවේ දැම්මත් නේ. ඒකට රාමවත් දින මෙන්න මේ ටික පාරක් කරනවා කියලා මොකේ. ඒ විශ්වයේ දැනුම ඇවිල්ලා මාර දැනුම. ඇත්තටම විශ්වයේ දැනුම එන්නේ අපේ මේ ලෞකික කියන පෘථිවි සම්පදාය සම්පූර්ණයෙන් ඉවත් වුණාට පස්සේ ඒ කෙනාට. පෘථිවි සම්පදාය කියන්නේ රාම වෙනවා කියන්නේ. ඔය කියන්නේ මේ කියන්නේ මේ පුතත්ජන කෙනෙකුට කවදාවත් මේක බෑ. මේක සිව්පිලිසි බියාපත් රහතන් වහන්සේ නමකට විතරයි මේ කියන ඥානෙ අනිත් එක ඒගොල්ලන්ගෙනුත් ඒක විශේෂ හැකියාවල් තියනවා ඊට. ඒගොල්ලන්ට ඒ පෙර පිනකට ධර්ම කතික ඒගොල්ලෝ සත්‍රිදන් ආපු විදිය දීපු විදිය හැමදේම. එතකොට දැන් යම් කිසි කෙනෙක් මාර්ගඵල ලැබලා රහත් වෙන්න පින තියනවා නම් ඒ කෙනාට ඇහෙන්නේ මොන වගේ ධර්මයක්ද කියලා පුදුම හිතෙන්න පුළුවන් ඕගොල්ලන්ට. සමහර විට ඒකට ටේප් වෙන හේකුත් නැහැ, රෙකෝඩ් වෙන හේකුත් නැහැ. ඒ කෙනාට අවශ්‍යම විදියට ෂොට් එක වදින්න. ඒක. ගැන මංවත් දන්නේ නැහැ ඒ කෙනාට මොකද්ද දේශනා කරේ. ඒ කෙනාට අනුව ඒ වෙලාවට කියවෙන විශ්ය. ඒක. විශ්ය කතා කරනවා. දැන් අපේ හිතේ මේ වර්තමානයේ නිදහස් වෙලා මේ කියන සියලුම දේවල් වලින් නිදහස් වුණාට පස්සේ අතීත අනාගත දෙකෙන් වදින්නේ අරව තමයි ඔක්කොම ඇවිල්ලා. අර සංඥා. එහෙම නැත්තම් රස්සාකරණේ වගේ නේ ඔය එක එක දේවල් නේ වදින්නේ ඉතින් මිනිස්සුන්ට. හිතන්න වෙලා තියෙන්නේ. හිතන්න නැතුව ඉතින් හිතෙන්න දෙන්නවා. මේකේ විදියට විශ්ේ තමයි. එතකොට බලන්න බුදුහාමුදුරේ දේශනා කළ සත්‍ය සූර්යෝත්ගමන සූත්‍රය. එදාට කොහොමද හිතීද මේ තේජෝ වැඩි වෙලා මේ සම්මත කතාවේ. ඒක සම්මතයෙන් වෙනවා නේද? වෙනවා. ඒකනේ මම කිව්වා හැම පැත්තක්ම පරමාර්ථයෙන් ගලපන්න ගියොත් එදා ඉන්න මිනිස්සු ඒක වෙනවා. ඒක. අද අවුරුදු 10 මිනිස්සු නෑනේ. නෑ. උපරිම අවුරුදු 10යි එදාට.
ඒ තේජෝ 10න් ඉගෙනගෙන කසාද බැඳලා ඔක්කොම කරලා ස්කූල් ගිහලා ඔක්කොම කරනවා. ඉතින් අවුරුදු 10 මැරිලත් ඔව්. එදාට උඩින් වහිනවා බලන්න ඒකත් වෙන විදිය. උඩින් වහිනවා මුර්ග සම්වර්ෂාව. හැබැයි දවස් 7කට කලින් මේකේ මේ කාමාවචර දිව්‍ය ලෝකේ ඉඳගෙන කොණ්ඩේ කඩාගත්ත දෙවි කෙනෙක් කී යනවලු. දැන් මේ සඳහන් වෙනවා. කොණ්ඩේ කඩාගෙන හඬා වැටෙමින් මිනිස්සුන්ට එදා ඉන්න මිනිස්සුන්ට කියනවලු. ඉතින් කීප දෙනෙක් විතරයිලු පිළිගන්නේ. පිළි අරගෙන ගල් ගහවල් වලට යනවලු බොහොම පොඩි පිරිසක්. අනේ ඔය කියන ඒවා වෙන්න පුළුවන්ද කියලා පවනම් මිනිස්සු ඔහේ ඉඳලා මෝ වගේ පේන්න අරගෙන එකාට එකා මරාගෙන ලේවිලක් බවට පත් වෙනවා. නියම කාලයක්. අද නෑ මේ මිනිස්සු. ඉතින් ඔබ හේතුඵල ධමයට අනුව මේ නිවන මේ ජීවිතයෙන්වත් දැක්කේ නැත්තම් ඔබ එදාට අවුරුදු 10 මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන්. එහෙම වෙනවා නේද? ඔව්. ඒක ඒකයි වැඩි. ඔය විශ්ලේෂණයට ලක් වෙන්න පුළුවන්. ඔය ලෝක විනාශය වෙන දවසට. මේක. එතකොට ඒ විනාශය වෙද්දී අර මේ දිව්‍ය ලෝකයේ සියලුම දේවල් විනාශ වෙනවා. ඔක්කොම විනාශ වෙන එක දිව්‍ය ලෝකයක් හැරෙන්නේ. ආකාශ බ්‍රහ්ම ලෝකයක් හැරෙන්නේ. ඔක්කොම සතර පාය පව ඔක්කොම අයින් වෙලා යනවා. ඔක්කොම අයින් වෙනවා. ඔක්කොම ගිහිල්ලා සත්‍යෝ ගිහිල්ලා ඒක ඉල්ල. සිං කායික බ්‍රහ්ම කායික. එතකොට මේ සතර පායෙන් එකට ඒකේ තෙල්ලෙන්න පුළුවන්. ඔව් ඔක්කොම මේ වෙලා යනවා. සතර පායින් ඉන්න කට්ටිය මිදිච්ච නැති කට්ටිය ඒ විනාශයට අහු වෙන්න පුළුවන් ඉතින්. සමහර විට ඔතන ස්වභාව ධර්මයේ න්‍යායට අනුව ඒගොල්ලෝ ඒ වෙලාවේදී ත්‍රිසංගතාත්ම වල යලිත් ඉපදිලා හිටියදී ඒ ත්‍රිසංග සත්තුන්ට එදා වෙනකොට ඉන්න බෑ පරිසරේ. මොකද සූර්යයා 7 දිනෙන් පායනකොට ඕකේ ධර්මයේ සඳහන් වෙනවා පස්වෙනි සූර්යයා පායනකොට නම් මිනිස්සෙකුටවත් ඉන්න බැරි වෙනවා කියලා. ඒකයි. මහා මේරු පර්වතය ඒ වෙනකොට දුන් දානවලු. 6 වෙනි සූර්ය අවසානයේදී පුපුරල යනවා කියන එකයි සඳහන් වෙන්නේ. ගායි ලස්සන දේශනාවක් අරගෙන කියවලා බලන්න අම්බපාලී නම් රහත් තෙරණියගේ අම්බවනේදී දේශනා කරේ බුදුහාමුදුරුවෝ. ඒක තියනත් පොතේ. ඔව් සත්‍යසුවියත් කරන සූත්‍රය. මම ඔක ඉස්සර මුල මැද අග ඔක්කොම දේශනා කරලා තියෙනවා. ඒ කාලේ. ඔය වෙන විදිය සූර්යහත් දින පායන විදිය. ඊට පස්සේ මේ ගංගා යමුනා චිරවති මේ හින්දෙන විදිය ආකාරය. මේකේ අලු දුවිලවත් නැති වෙනවා. මොකුත් නැති වෙලා යනවා. අලු දුවිලවත් නැහැ. ඒ විනාශයෙන් පස්සේ සම්පූර්ණ ජල කඳක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ ජල කඳ කෙපින් කල්ප ගානක් අඩු වෙනවා. අඩු වෙලා ආපහු අර මේ කිරි හට්ටියක ලෙදේ වගේ අඩිය ටිකක් ඉතුරු වෙනවා. එතකොට මහ පොළොව සකස් වෙනවා. ඒ විදිහට තමයි හිතගන්නේ. ඒක දිග කතාවක්. අතොර අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ. ආබස්සර් බ්‍රහ්මලෝකේ සිං කායික කලාමැදියෝ වගේ බ්‍රහ්ම පිරිසක් ඒගොල්ලෝ එලි කියන කට්ටිය. ඉතින් මේකට ඇවිල්ලි වෙලා මේක ඇඟිල්ල ගහලා කෑවට පස්සේ ඒකට ලෝභ හිතක් ඇති වෙලා ඒගොල්ලන්ගේ කය මේ ඝන වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව එකක් පහළ වෙනවා බඳාලතා වැල් කියලා. නෑ ඊට පස්සේ පහළ වෙනවා භූමි පප්පටක කියන බිම්මල් జాතියක්. දෙවෙනියට. ඊට පස්සේ පහළ වෙනවා වැල් జాතියක් බඳාලතා වැල් කියලා. ඊට පස්සේ පහළ වෙනවා සංජාත ඇල්හාල්. අන්න කතාව දැක්ක. සංජාත ඇල්හාල්. මේකේ තරම්බේමයිනේ. එහෙම ගිහිලි ඉවර වෙලා ඊට පස්සේ රජ කෙනෙක් පත් කරගන්නවා මහා සම්මත රජුරෝ කියලා. ඔක හරි ලස්සනයි. ඒ කතාව. ඊට
පස්සේ කුල ભેදය ඇති වෙනවා. මහා කම්මත රජුගේ දෝණි නැන්දට මේ දීග දෙන්න කෙනෙක් හොයනවා. එදාට හකුරු හදපු මිනිහා හකුරා වුණා. බෙර ගහපු මිනිහා බෙරවාය වුණා. කොණ්ඩේ කපපු මිනිහා කර්ණ වෑමියා වුණා. සස්ත්‍රී ගත්තෙන් ගොවිතැන් කරපු මිනිහා ගොවිකව මිනිස්සයා වුණා. එදා මොන විදිය හැදුවා? ජාති වේද කුල වේද. ඒකට බලන්න ඒක අර ලෝක සම්මතයෙන් හදාගත්ත ප්‍රධානම දෘෂ්ටියන් ඒකද ඒ කුල බේද කියන එක. කුල බේද කියන එක. අන්තිමයි ලස්සන ඒ කතාව. ඊට පස්සේ අර සංජාත අල්හල් වද වෙන්න ගත්තලු. ඒගොල්ලන් බඩගිනි වෙනකොට ඒගොල්ලෝ ගිහිල්ලා එතන ගිහිල්ලා කඩම් කරනවලු. වැවිලා තියෙනවලු. ඊට පස්සේ මොකද්ද කරන්න ගත්තා කියන්නේ මේගොල්ලෝ තුමෙලක් යන්න ඕනේ නෑනේ මේක අස්සද මේ සතියකට ඇති වෙන්න කඩක් නාවලු. ඊට පස්සේ හිතුත් නැහැවලු මොකද යන්නේ නැද්ද අද කන්න. නෑ මම මේ ඇති වෙන්න කඩක් ආවා කිව්වලු. කොහොම මොනවාම තණ්හාව ඉපදුනා ටික ටික පංච දුක්සරිතෙම ඇති වුණා. ඊට පස්සේ දැන් එක මිනිහෙක් එක ඉවරුණා ඉස්සෙල්ලා. ඒ මිනිහා පැන්න අල්ලපු කොටුවට. අර යන්නේ කොටසට. පැන්න අන්න හොරකම් පුරුදු වුණා. තෝ හොරා කියලා තෝ හෙර කියලා බැන වැදින්න ගත්තා. කඩු මුගුරු ගන්න සිද්ධ වුණා. අයි ලස්සනයි කතාව හැදිච්ච එකේ. එයා පාන කරනවා ඒක පාත් කරනවා. ඊට පස්සේ දැන් මේවා කකා ඉන්නකොට ටිකක් වෙනස්ලු මේගොල්ලෝ. ඉතින් බලනවලු මෙහෙම දැන්. බලනකොට මෙහා ටිකක් හරි වෙනස්. මං හරි වෙනස්. කියලා මේ දර්ශන සංසර්ගය ඇති වුණා. මේ ස්ත්‍රී පුරුෂ ભેදය හොඳේ. දර්ශන සංසර්ගය තමයි ඉස්සෙල්ලාම ඇති වුණේ. ඒ කියන්නේ ඇහැට පේනවනේ දර්ශනය. ඔව්. රූප දෙකේ දර්ශන වෙනස පේනවනේ. ඊට පස්සේ ස්පර්ශය අල්ලල බලනකොට මගේ රූපේ ගණයි උඹේ රූපේ හරි සිනිඳුයි ඉතින්. උඹට කාපම් බලන්න මගේ ඇඟ. අන්න සනීපයක් දැනෙනවා දැන් ඊට ඒ වගේ ඊට පස්සේ මෙයා මගේ. අරගෙන ඉවරලා එයත් අරගෙන වෙනම ගිහිල්ලා කූඩාරම් ගහගෙන හිටියලු. අකුඩාරම් ගහගෙන ඉන්න ගමන් මෛතුන සේවනයේදීලා සංවාසය දෙන්න ගත්තලු. දැන් ඉස්සර ඔය දැන් මේ ඊට පස්සේ පමණක් මිනිස්සු මොකද්ද කරා කියන්නේ මේ උඹලෝ මොකද්ද කරන්නේ කියලා ගල් වලින් ගහවලු. ඒ ගල් වලින් ගහන ක්‍රමය අදත් තියෙනවා පමණක් තැන්වල. මල් ගහන්නේ ඒකට. ඔව්. අද මල් ගහන්නේ නේ. ඔව්. ඔය කරත් එක්කන් ගිහිල්ලා එක ඒවා කරන්නේ. හරි ඉස්සර ඒ කාලේ දැන් ඒ වගේ සංසාරයක යෙදුණා ඒ කට්ටිය කොම් කරනවා. තව පිරිසක් මොකද්ද කරා කියන්නේ වනගත වුණා කියලා කියනවා. අයියෝ අපිට වෙච්ච දෙයක් අපි උඩින් ගියපු සත්‍යය නේද අපිට මේ වගේ විපතක් වුණා නේද කියලා ඉවරලා තව පිරිසක් වනගත වුණා කියනවා. ඒගොල්ලන්ට ශ්‍රමණය කියලා කියනවා. ඒගොල්ලෝ තමයි අපි එදා වනගත වෙච්ච කට්ටිය. අන්න එහෙම හරි ලස්සනයි කතාව. ඒක. ඒ මුල්ම කාලේ දෙන්නෙක් එක එකතු වෙනකොට ඒක ගලහන ඒක නිකන් ගැලහිල්ලක් වගේ. ඒ කට්ටියට ඒක කොම් කරනවා. ගල් මුල් වලින් ගහවුවා කියනවා. අද ඊට පස්සේ දැන් බේර ගන්න බැව දෙන්න කූඩාරම් ගහගෙන ගියානේ. ඊට පස්සේ දැන් මේ අතර වාරේ දැන් නායකයෙක්පත් කරන්න ඕන වුණාලු. අන්න මහා සම්මත රජුරුව ඇති දෙටි සිරුරක් ඇති මහා ප්‍රතාපවත් උස මිනිහේ මෙයා අපි නම් කරමු අද ඉන්නන අපේ නායකයා. මෙයාට බදු අය කරනවා. අරගොල්ලෝ අර වගා කරන එකේ එයා නිකන් ඉඳගෙන එයාට බදු කොටසක් දෙනවා. එයා රටේ රජුරුව වගේ අන්නේ විදිහට මහා සම්මත රජුරුව. ඒ වගේ. ඊට පස්සේ යාට දෝණි නැන්ද කෙනෙක් ඉපදුනා. එදා ඒ වැඩ කරපු කට්ටිය තමයි ඔය කුල වේදේ හැදුනේ. අද විවිධ ලෝකේ හැදෙන විදිහ. ඔය විදිහට පංච දුක්ඛ වාගේ ඔය විදිහට ඒක. අර එදා අර බදාගත්තා. දැන් මේකට හේතු තණ්හාව නේද බලන්න. තණ්හාව වැඩි වෙන්න. අන්න උතර තියෙනනේ අර තණ්හාව එන්න කලින් ස්වභාවය නේද අපි ඉස්සෙල්ලා කිව්වේ අර ඉර බහැරයන්කොට ඉරයි කාය එකක් වෙන්නේ. තණ්හාවට කලින් ස්වභාවය. අයි ලස්සනයි ඒ කතාව. ඒ කාලේ පැය ගණන් මොමන් කියලා දුන්නු කට්ටියකදී. ඒවා රෙකෝඩ් කරේ නැහැ දවස්. ඔය ක්‍රමයටම නේද මේ සම්මතේ මේ ඉපදිලා මේ ලෝකේ මේකටකම් කෙලස් ඇති වෙන විදියත් ඔය විදියට ඔව් අන්න බලන්නකෝ දැන් අර තනිය අර ටික උනේ අරගොල්ලන්ට අර විදියට උණු නිසානේ. දැන් අපිත් ඒ වගේ අපිට මුකුත් කරන්න ඕනේ නැහැ. දැන් මේ කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලෝ අස්සන වගා කරනවද? නෙලනවද?
ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේ අදත් පෝෂණය කරනවා කියලා. අදටත් ඒ තිරිසංගත සත්තු ඒගොල්ලෝ ජොබ් කරනවා දැකලා තියෙයි. ස්පිතාල ගානේ රත්යාද වෙනවා දැකලා තියෙයි කියලා. කුපුරු වපුරනවා දැකලා තියෙයි නෑනේ. දෙවියන් වහන්සේ පෝෂණය කරනවා. ස්වභාව ධර්මයේ අදත් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒකයි තියෙන්නේ. ඒකට කොරෝනා ඉන්නේ. ඒකයි. අර පින්මයක් තියෙනවා බලන්න අන්න ඒක හරි ලස්සනට ලෝකේ හැදිච්ච විදිය තව විදියකින් දේව වචනේ වාක්‍ය පෙන්නනවා. ඒක ලස්සනට අර මතකද ඒක? තියෙද ඒක? අප්‍රිකාවේ නෑ නෑ. මේ අර ඉස්සෙල්ලාම ලෝකේ හටගත්ත විදිය. ඒ විදිය. හරි ලස්සනයි ඒක. මේ පොළවෙන් මතුවෙන විදිය. දෙවියන් වහන්සේ ලෝකෙ උසේක කියන එක. ඔව් ඔව්. සියල්ලට ප්‍රථම දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ කියලා අදහස් කරේ මේ ස්වභාව ධර්ම.